අපි සූදානම් වෙන්නේ මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නට. මෙත්නෙත් පාමුල තුල හැමදේම වගේ අද ජීවිතයට ආදර්ශවත් වූ දහම් පදයක් අහන්නට අවකාශය උදා වෙන වෙලාව. ඔබ නිවසේ සිට එනලුත් ආණ්ඩුවක් කියපත් කරගෙන එතකොට රටේ අනාගතය පිළිබඳ සුබ සිහින තබාගෙන තමන්ගේ අනාගත සාර්ථකත්වයේ පිළිබඳ බලාපොරොත්තු තබාගෙන ඒ සියලු දේවල් මැදින් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට සූදානම් වන මිනිසුන්ට ඒ අපේක්ෂාව සඵල කරගන්නට හැකි මාර්ගය තමයි මෙත්නෙත් පාමුලෙන් හැමදේම අපි උදාපත් කරන්නේ. ලෞකික ලෝකෝත්තර දෙපැත්තේදීම ජීවිතය සකසවා ගන්නට හසුරුවා ගන්නට අපට මේ මෙත්නෙත් පාමුල වැඩසටහන තුළ වටිනා ඉඩක් ලැබෙනවා. ඒ අවකාශය ලබා දෙන මොහොතේ ඒ සඳහා හැමදේම අප වෙනුවෙන් ඒ උතුම් දායාදිය තිරණ කරන්නට අපකවව කටයුතු කරන අපේ ගරු දේශකයන් වහන්සේ ගම්පහ මෙලිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක නායක හඳුරන වහන්සේව බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. අද මෙත්නෙත් පාමුලේ පින්වල දායකත්වයෙන් කටයුතු කරන්නේ වතුරුගම කන්නිමහර කෝන්ගහවත්ත පාරේ එම් සමන් ගුණරත්න මහත්මයා ඇතුළු පවුලේ පින්වතුන් එයන්ගේ සියලු යහපත් අභිප්‍රායන් සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුල අනුභවමින් ධර්මානුශාසනාව පවත්වන්නට පූජනීය කැටවල හේමාලෝක නායක හඳුරන වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සඳහන් අමාසිසිලෙන් තුර්ලභ සෝපමාන වන භාග්‍යවත් උදැසන අදත් සුපුරුදු ලෙසින් උතුම් ධර්ම රශ්මියෙන් සතිය හත් සංකාන්නේ සෝභමත් කරගෙන සඳහා සූදානම් වූ සිටින සම්මාදිට්ඨික දේවතාවුන් වහන්සේලාටයි අපේ සුපුරුදු ආරාධනය. මිනි කැටවන් නිතින් ලොව දෙස බල තුන්ලවක් මෙත්තමාධාරී සන්හවදාල භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සීල සමාධි ප්‍රඥා ගුණය දරම් බැබලේ අදත් බුදු හද සරසනු පිණිස තුටුවන දම්
සවනි දරන් බුදු රජෝ වඳිමි බඳෙමින් හදවතෙහි තොරන් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මාවෝච පරුසං කන්ති උත්තා පටිවදේයුතං දුක්ඛාහි සාරම්භකතා පටිදණ්ඩා පුසෙය්‍යුතං කවදත් සඳහමින් හදමඩල පුරවාගෙන තමන් වහන්සේද සැලසෙමින් ලෝක සත්වයාද සනසමින් දහම් දානේ බෙදා හදා දෙන පරම පූජනීය ගරු කටයුතු අභිවන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වත් මෙහෙණින් වහන්සේ සිව් දිග සිට සඳහම් නාදයට අප්‍රමාණ ධර්මාලම්බන ප්‍රීතියෙන් සහ සම්බන්ධ වෙන ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් අදත් සිසිලස බෙදා දෙන අවබෝධය ඉස්මතු කරවන මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ වතුරුගම කන්නිමහර කෝන්ගහවත්ත පාරේ එම් සමන් ගුණරත්න මහත්මාණන් ප්‍රධාන කුලවංශීය ආදරණීය පුතණුවරුන් එවැගේම එම ස්වාමී දියණිවරුන් මුණුපුරු මිනිපිරියන් ඇතුළු ආදරණීය වාසනාවන්ත පින්වතුන්ලා විශේෂයෙන් සම්බුද්ධ ශාසනයගේ අභිවෘද්ධිය වෙනුවෙන් අසීමිත මෙහෙවරක් සිදු කරන කුලවංශයක් හැටියට අපි අප්‍රමාණ ප්‍රීතියෙන් යුක්තව මේ මොහොතේ සිහිපත් කරන්නේ අපද එම කුලවංශයෙන් සිව්පස ලාභය නිරතුරුව ලබාගෙන වසර ගණනාවක් ගත වෙන භික්ෂුන් වහන්සේ නමක් හැටියට අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ශාස්ත්‍රානුලෝමික හැඟීමෙන් අපේ ප්‍රීතිය පළ කරමින් මේ සද්ධර්ම දේශනාවේ මූලික අරමුණ වෙත අපේ පුණ්‍යානුමෝදනාව ධර්ම දේශනාව සමාප්තිය සිදු කරන්නට බලාපොරොත්තු වෙන අපි දැන් අපේ ධර්ම සංවාදයේ වෙත අපේ ධර්ම සාකච්ඡාව වෙත ආධ්‍යාත්මික දොරගුළු හැරගෙට යෝනිසෝ මානසිකාරේ යුක්තව දහම් අහන්නට සූදානම් වෙන වෙලාව. භාග්‍යවතුන් වහන්සේගේ තථාගත ධර්මය දුක්දසයි දුරනුබෝධයි අතක්ඛාවචරයි කියලා පද තුනකින් පැහැදිලි කර තියෙනවා. දුක්දස කියන්නේ දකින්නට අමාරුයි. ලොකු කැපවීමක් ලොකු වෙහසක් දරමින් මේ ධර්මය දකින්න කාර්ය සිද්ධ කර ගන්න ඕනේ. ඒ ධර්මයේ දකින්නට නම් පියවි ඇහෙන් බැරි බව අපට පැහැදිලි. චක්කුමුදපාදී ධර්මයේ දකින්නට නම් අධ්‍යාත්මීය ඇස උඹදු කර ගන්න ඕනේ. බාහිර ලෝකය කෙරෙහි නිරන්තරයෙන් යොමු වෙච්ච අපේ දැසක විවිධ වූ ආරම්භන ධර්මයන් ඇස විවර කරගත්තත් ඇස වසාගත්තත් රූප ධර්ම වශයෙන් නිරන්තරයෙන් ඇදී බැදී රැඳී පවතිනවා. එතකොට ඒ පියවිය හෙවත් මාංශ ඇස ලෝකයේ එක්ක සම්බන්ධ වෙලා තියෙනකොට අධ්‍යාත්මික ඇස පුරුදු කරගන්නට බෑ. එතකොට බාහිර ඇසින් ගන්නා වූ ආරම්භන ධර්මයන් චිත්ත ඒකාග්‍රතාවයෙන් නවත්ත ගත්තම තමයි අධ්‍යාත්මික ඇස විවෘත වෙන්න පටන් ගන්න. එතකොට අධ්‍යාත්මික ඇසට පෙනෙන්නේ පරමාර්ථ ධර්මය. සම්මුති
කනට ඇහෙන්නේ සම්මුතිය හැට එන්නේ සම්මුති ධර්මය. එතකොට ඒ පරමාර්ථ ධර්මයෙන් දකින්නතුරු අපිට මේ සම්මුති ලෝකයෙන් එතර වීමට අවශ්‍ය කරන ආධ්‍යාත්මික මඟ පෑදෙන්නේ නැහැ. දුරනුබෝධෝ මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා සංඥාවන් ගැනීමට මහුරු වෙච්ච සිත විඥාණයෙන් යම් යම් දේවල් ගබඩා කරගන්නට මහුරු වෙච්ච අරමුණු වලට ප්‍රතිචාර දක්වන අරමුණු හඳුනා ගන්න විඥානයක් පසුබාගෙන ප්‍රඥාව ඉස්පතු කරගත යුතුයි. අර එතෙන්දි තමයි මේ ධර්මය අවබෝධ වීමේ කාර්යය ආරම්භ වෙන්නේ. ඒ කිව්වේ මම මතක් කරපු හැටියට ධර්මය දකින්නට යම් මොහොතක් අධ්‍යාත්මික ඇස උමුතු කරගන්නට ගත වෙනවද ප්‍රඥාව උපදින්නත් ඒ කාලෙම ගත වෙනවා. භාගතුන් වහන්සේ පදහරන්නේ මේ ධර්මය පඤ්ඤාවන්ත සායන් ධර්මෝ නායන් ධම්මෝ දුප්පන්නස්ස ප්‍රඥාව උදෙසායි මහණෙනි මම ධර්ම දේශනා කරන්නේ. ප්‍රඥාව උදෙසායි. ඒ කියන්නේ ප්‍රඥාවන්තයන් දේශනා කරනවා කියන එක නෙමෙයි. ප්‍රඥාව උදෙසා. එතකොට ප්‍රඥාව උදෙසා සිත වඩන මාර්ගය අධ්‍යාත්මික භාවනා මාර්ගයයි. එතන මාර්ග ගොඩක් නැහැ. ඒකායන අයම් වික්කවේ මග්ගෝ සත්‍තාන විසුද්ධිය. එකම මාර්ගය ඒ තමයි සතර සතිපට්ඨාන මාර්ගය. ඒ සතර සතිපට්ඨාන මාර්ගයෙන් හිතවන්න විට සක්‍රිය වෙන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මා කතා කළ අර දැකීම ලෝකෝත්තර දැකීමක් වශයෙන් පළමුවරට පහළ වෙන විට ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මනා දැකීම පහළ වෙනවා. යහපත්ම දැකීම පහළ වෙනවා. ඒකට කියන්නේ සම්මාදිට්ඨිය කියලා. එතෙන් පටන් සම්මා සමාධිය දක්වා හිත වැඩෙන කොටයි මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමේ මනා ශක්තිය පහළවන්නේ. අතක්ඛා වචරෝ ඒකේ තුන්වෙනි පියවර. මේ ධර්මය තර්ක කිරීමෙන් තමන්ගේ බුද්ධිය සමග විවාද කිරීමෙන් පවණක් තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. තර්කානුසාරීව යම් කාරණා විමසලා බලන්නට ඕන විදර්ශනාව යනු පැහැදිලිවම තර්ක කිරීමයි. නමුත් මේ ලපටි කාරණා ගැන ඒක එහෙම වෙන්න පුළුවන්ද මේක මෙහෙම වෙන්න පුළුවන්ද අපි ඒකට කියනකෝ දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියලා. ඒ යම් කෙනෙක් දසවස්තුක මිත්‍යා දෘෂ්ටි පිටලා ඉන්නවනම් ඇති වෙන්නේ අර කිව්ව ලෞකික තාර්කික දැනුමක් විතරයි. දැනුම හැම වෙලාවකම තාර්කිකයි. තර්ක කරමින් තමයි යමක් එයා පිළිගන්නේ. නමුත් දැනුමට වඩා එහා ගිය අවබෝධයයි තථාගතයන් වහන්සේගේ ධර්මය තුළ පවතී. මේ ධර්මය මෙතරම් දේශනා වෙන ලෝකයක ධර්මය අවබෝධ කරන්නෝ විරලයි කියන කාරණාවට හොඳ නිදර්ශනයක් සංයුක්ත නිකාය මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොත් වහන්සේ 304 වෙනි පිටුවේදී අපට මුණ ගැහුණා. ඒ තමයි දන්ත භූමි සූත්‍රය. අචිරවත කියලා සාමණේරයන් වහන්සේ නම බුදුහාමුදුරෝ වේළුවනාරාම වැඩ ඉන්න කාලේ අරණ්‍ය කුටිකා කියලා සේනාසනයක වැඩ ඉන්නවා. බිම්බිසාර රජුගේ පුතා ජයසේන කුමාරයානේ. ජයසේන කුමාරයා ජංගා විහරණයට එහෙම නැත්නම් ශාරීරික අභ්‍යාසවල යෙදෙමින් උදේ ඇවිදගෙන යන අතරේ මේ අරණ්‍ය කුටිකා කියන සේනාසනයට පැමිණෙනවා. පැමිණිලා උන්වහන්සේ හමු වෙලා කවුද? අචරවතරම් සාමණේරයන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ ශාසනයෙහි අප්‍රමාදීව වැළැත්තා වූ භික්ෂුව ධ්‍යාන සමාපatti ලබනවා කියලා මම අහලා තියෙනවා. මම අහලා තියෙන්නේ මේ ශාසනයේ භික්ෂුව අප්‍රමාදීව වැළැත්තිව ධ්‍යාන සමාපatti ලබනවා කියලා මම අහලා තියෙනවා. ඒක සත්‍යයක්දයි කියලා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔව් ජයසේන කුමාරයාණනි ඒක සත්‍යයි. ස්වාමීනි මට ඒ කාරණේ පැහැදිලි කරලා ධර්ම දේශනාවක් කරන්න. නැත්නම් මට ඒ කාරණේ ස්වාමීනි පැහැදිලි කරලා දෙන්නකෝ. දැන් අචිරවත සාමණේරයන් වහන්සේ කියනවා මම ඉගෙනගත් ආකාරයට ඔයගේ මම දැකගත් ආකාරයට අට අවබෝධ වෙච්ච ආකාරයට තර්කයෙන්තරව පැහැදිලි කරගත්තු ආකාරයට නම් ඒ ධර්ම දේශනාව කරන්න මට බෑ. හේතුව ඒ ධර්මය ඔබට තේරුම් ගන්නට බැරි වුණොත් ඒක මට ශරීර ක්ලාන්ත භාවයට වෙහෙසට කාරණාවක්. දැන් ජයසේන කුමාරයා කියන ස්වාමීනි
මට අවබෝධ කරගන්න පහසු වෙයි. ඔබ වහන්සේ මට ඒක තේරුම් ගන්නට පුළුවන් ද බැරිද කියලා මට තීරණය කරගන්නත් එක්ක මේ දේශනාව කරන්නකෝ. දැන් තුන් වතාවක් මේ විදිහට ඉල්ලා හිටියා. දැන් මේ අකිලවත කියන සාමණේරයන් වහන්සේ තව හිතක තියෙන ස්වභාවය ධර්මය අවබෝධ කර ගැනීමට හැකිද නොහැකිද කියන කාරණාව අඳුනගන්න පුළුවන් විදිහේ මනස ශක්තියකින් නිතරම භික්ෂුවක්. දැන් උන්වහන්සේ දන්නවා මේ ජයසේන කුමාරයාට මේ ධර්මය පැහැදිලි කරගන්න, තේරුම් ගන්න, එහෙම නැත්නම් පිළිගන්න අමාරුයි කියලා. ඒ නිසා තමයි උන්වහන්සේ තුන් වතාවක්ම මේ දේශනාව කරන්න ප්‍රතික්ෂේප කළේ. කොහොම වුණත් අවසානයේ රජකුමාරයාගේ බලවත් පෙරත්ත නිසා උන්වහන්සේ එක කමඨහනක් අරගෙන එම කමඨහනට හිත යොමු කරගන්න ආකාරය, චිත්ත ඒකාග්‍රතාවය, විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව වශයෙන් ඇති කරගන්න ආකාරය පිළිබඳව මනාව විග්‍රහයක් කරගෙන යනවා. දැන් මේ මනාව විග්‍රහය අවසානයේ තමයි ධ්‍යාන පිළිබඳව, සමාපatti පිළිබඳව කාරණාව විවරණය කරන්නේ. දැන් මේ දේශනාව අවසන් වුණාම රජකුමාරයා කියනවා මම පිළිගන්නේ නෑ ඔබ වහන්සේ කරපු දේශනාව. ඔබ වහන්සේ දේශුව දහමින් භාවනා කරලා ධ්‍යාන සමාපatti උපදවා ගන්නවා කියන එක මට පිළිගන්න බෑ. ඒක රජකුමාරයා වාඩි වෙලා හිටපු ආසනෙ නැගිටලා කිසිම ස්තුතිපූර්වක වචනයක්වත් කතා කරන්නේ නැතුව පිටත් වෙලා ගියා. දැන් අචිරවත සාමණේරයන් වහන්සේ කල්පනා කළා මම දැන් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ඇතිවෙච්ච සංවාදය ගැන කතා කරන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මේ විදිහට ජයසේන රාජකුමාරයා උදෑසන ඇවිදගෙන යන ගමන් අරණ්‍ය කුටිකා සේනාසනෙට පැමිණියා. මගේ මේ වගේ ප්‍රශ්නයක් ඇහුව මෙහෙම එකක් තියෙනවා ඒක සත්‍යයක්ද කියලා මම ඒක ඔව් කියලා කිව්වා. මම මතක කළා මට ධර්ම දේශනාවක් කරන්නයි කියලා කිව්වා. මම තුන් වතාවක්ම ඒක ප්‍රතික්ෂේප කළා. පස්සේ නැවතත් ඇවිදින් කරන නිසා මම මේ දේශනාව සිද්ධ කළා ස්වාමීනි. මෙන්න මේ කර්මස්ථානයේ තෝරාගෙන ආනාපානසති කර්මස්ථානයේ තමයි මනස තෝරාගෙන තියෙන්නේ. ඒ හරහා මම ධ්‍යාන සමාපatti උපදවා ගන්නට පුළුවන් ආකාරය ගැන සාකච්ඡා කළා ස්වාමීනි. මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ අතිරෝධ සාමණේරයන් වහන්සේට වදාරනවා ඔය ජයසේන රාජකුමාරයා කාමයෙන් වෙන්ව දත යුතු ධර්මය දැකගෙන ධර්මයට පැමිණිය යුතු ප්‍රත්‍යක්ෂ කරගත යුතු ශක්තියක් නැහැ. හේතුව පැහැදිලියෙන් කාමෙහි ඇලී ගිලී නිසා, කාම දාහයෙන් දැවෙන නිසා රාජකුමාරයාට මේ ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් නැහැ. දැන් ධර්මය අවබෝධ කරගන්න අපින්වන්දී පොත්වහන්සේගේ සඳහන් වෙනවා සංකුත්තෝ ලබ්භා යන්තං නික්ඛම්මේන ඥාතබ්බං. යම් ධර්මයක් කාමයෙන් නික්ම ගියයි සිම්ම දත යුතුයි. මම දේශනා කරන්නේ එහෙම ධර්මයක්. නික්ඛම්මේන නැමුණු කියන එක පින්වත්නි කාමයෙන් වෙන් වෙනවා කියන වචනයට අපිට ගන්න පුළුවන් වචනේ තමයි නෙක්ඛම්ම. ඒක මේ දවසකින් දෙකකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. පින්වත් ඔබ දන්නවා දසපාරමිතාවල නෙක්ඛම්ම පාරමිතාව කියලා එකක් තියෙනවා. එතකොට සසර පිළිබඳව ඇලීම් බැඳීම් රැඳීම් බහුල වශයෙන් කියන නැත්තා ඒකින් හිත මුදව ගන්නට නම් ඒ ආස්වාදයේ ආදීනව වටහා ගන්නම ඕනේ. කාමයාගේ ආස්වාදයේ විඳින්මින් කාමයේ සොයමින් කාම පරිලාහයෙන් දැවෙමින් නිරතුරුව කල්ගත කරන කෙනෙකුට මේ ධර්මයේ දකින්න බෑ. දැන් අපි ධර්ම දේශනා කරනකොට මේ ධර්මයේ ප්‍රතිඵල බහුතරයකට ලැබෙන්නේ නැත්තේ කුමක් නිසාද කොට? අපට පැහැදිලි මිනිස්සු පංචකාම සම්පත්තියමයි ලැබිලා ඉන්නේ. පංචකාම සම්පත්තියමයි ඉල්ලලා ඉන්නේ. පංචකාම සම්පත්තියම සොයමින් පංචකාම සම්පත්තිය සෙවීමෙන් කොතරම් ආදීනව දැනුණා බහුතරයක් දෙනෙකුට ඒ පංචකාම සම්පත්තියන්ගේ ආදීනව හරහා නිස්සාරණයටපත් වෙන්න හැකියාවක් නැහැ. නැවත ඒ පංචකාම සම්පත්තිය නැතිවෙච්ච ගැටලුවට පිළිතුරු හදාගෙන తాවකාලික පැලස්තරයක් යොදාගෙන ආපහු පංචකාම සම්පත්තියට ඇතුළු වෙන එක තමයි සාමාන්‍ය මිනිස්සුගේ ස්වභාවය. ඒ බඳු අයට නික්කම්ම ධර්මයක් නික්මීම පිළිබඳව දේශනා කරන ධර්මයක් ගෝචර වෙන්නේ නැහැ කියන එක පැහැදිලි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මම මුලින් මතක් කළ හැටියට නික්කම්මේන දක්කබ්බං. කාමයෙන් නික්ම ගියාය තමයි මේ ධර්මය දකින්න පුළුවන්. මම කියවනේ විවර කරගත්ත ඇහෙන් දකින්නේ මොකද්ද මේ ලෝකය කියලා අහුවොත් පංචකාම සම්පත්තියෙන් පිළිච්ච ලෝකේ දකින්න. ඒ ලෝකය තමා සංතක කර ගැනීම සඳහා ප්‍රියජනනීය දේවල්
මනාප දේවල් තමා වෙත ලං කර ගැනීමේ කැමැත්තෙන් තමයි නිරන්තරයෙන් පෘථග්ජන සත්‍යය කියන්නේ. එබඳු අයට ධර්මය දකින්නට බෑ. නික්කම්මේන සත්‍චිකා තම්බං. කාමයෙන් නික්ම ගිය අය විසින්ම ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්ම. අන් අයට ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 2600 ගණන් ගත වුණා. දැන් මේ මොහොත වන විට බලන්න මිනිස්සු නිරන්තරයෙන් තමන්ගේ ඉන්ද්‍රිය පීඩනය සඳහා තමන්ගේ ජීවිතයේ රසාලිප්පිත තැන් තව තවත් රසවත් කර ගැනීම සඳහා ලෝකයා සොයන නවතම සොයා ගැනීම පසුපස කොතර හඹා යනවද? දැන් මිනිස්සුගේ ජීවිතයේ තිබිච්ච සරල බව මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරගෙන ගමේ ගොඩේ හැදෙන දෙයින් කාලා බීලා සරල ඇඳුමක් ඇඳලා සරල සෞඛ්‍ය සම්පන්න පෙරපතකම නිවාසයක් හදාගෙන පෙරපතක් හැදින්න හරි හරිම සෞන්දර්යාත්මක ජීවිතයක් විසුගත කළා. ඒකවල ලෝකයේ තුළ තියෙන සුඛෝපභෝගී තත්වයන් ආහාර පාන ඇඳුම් කනදු වාසස්ථාන යාන වාහන මේවා දකින්න අපි ඒවා පසුපස හඹා යනවා. ඒවාම ග්‍රහණය කර ගැනීමට ඒවා වැඩි කර ගන්නට මහා පුදුම තරණයක්. ඒ තරණය තුළ වර්තමානයේ මිනිස්සු බහුල වශයෙන් ක්‍රියාත්මක වන බව අපට පැහැදිලි. ඒ බඳු අයට අර වික්‍රමයට අදාළ ධර්මයක් දේශනා කරන භාගතුන් වහන්සේගේ ධර්මයේ හරියට මුලින් අතර හරවපු කලබිරියකට වතුරක් කරලා පුරව ගන්න හදනවා වගේ වැඩක් කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා ආචාර්ය සාමණේරයන් වහන්සේ. එචරිතර්ගී ලස්සන උපමා කීපයකින් භාගතුන් වහන්සේ කරුණ විස්තර කරනවා කියලා අපිට හරි ප්‍රයෝජනයක් දෙන්න කියන්නේ. සාමණේරයන් වහන්සේ ඔබ වහන්සේගෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. භාගතුන් වහන්සේ අහන හොඳට හික්විච්ච ඒ වගේම හික්වීමක් නැති ඇත්තු දෙන්නේ එහෙම නැත්නම් ආශ්‍රය දෙන්නේ එහෙම නැත්නම් ගමෙන් දෙන්නේ කියන මේ සත්ව එක වර්ගයේ සත්තු දෙන්නකි. වඩාත්ම හික්මුණු ගමනින් යන්නේ කවුද? ස්වාමිනී හික්මුණු සතා. එහෙමද? අන්න එහෙනම් නොහික්මුණු සත්තු හික්මුණු ගමන් ඇත්තෝ කියන එක කවදාවත් සිද්ධ වෙන්න පුළුවන්. නොහික්මුණු සතෙක් හික්විච්ච ගමනක් යන එක පිළිඅර ගන්න පුළුවන් තා ස්වාමිනේ එහෙම වෙන්නේ නැහැ. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේලා කියන ශාන්ත ගමන් ඉතිසේ නිවුණු ගමන් ඉතිසේ දැන් එතන විතරක් නෙවෙයි අපි දැන් නිරෝධ සාමණේරයන් වහන්සේ කෙරෙහි චණ්ඩාශෝක රජුගේ පැහැදුනේ ඇයි? හිත ඉක්මවාගත්ත රහතන් වහන්සේලමක් වුණා. එසා උන්වහන්සේගේ ගමන ඉතා ශාන්තයි. ඉතින් අපි මේ මසීගත දවසට සම්දකාරය ශාන්ත ලෙස කයි පරිහරණය කරන්නේ. शांत वाचा शांत वचन पाविච්ච කරන්න. शांत मानस බොහොම නිශ්ශබ්දව ශාන්තව තබා ගන්න. එතකොට ඉබේටම පේනවා සිතේ තියෙන ශාන්ත බව තමයි පිටුපත්නි වචන කතා කරන කෙනෙකුට දකින්න පුළුවන්. වචන කියන්නේ හිතේ කැඩපත කිව්වා. ඔයගෙම ක්‍රියාකාරකම් ගැන කල්පනා කරලා එයාගේ හැම ක්‍රියාවක්ම හරිය පිළිවෙලයි නම් වැඩ කරනකොට කලබලයක් නැත්නම් එයාගේ හිත බොහෝම නිශ්ශබ්ද සංසුද්ධිකයි. භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා ජයසේන රාජකුමාරයාගේ හිත හරියටම නොහික්මු හිත ඔබ වහන්සේ හික්මීමට අදාළ ධර්මයක්මයි දේශනා කළේ. ඒ නිසා පුදුම වෙන්න දෙයක් නෑ ජයසේන කුමාරයාගේ ධර්මය අවබෝධ නොවීම ගැන. මම ඔබ වහන්සේගෙන් තවත් කාරණාවක් අහන්න. එක යාළුවෝ දෙන්නේ ගමක ඉඳලා ලොකු පර්වතයක් ළඟට යනවා. එක යාළුවෙක් පර්වතයේ මුදුනටම නැගිනවා. අනිත් යාළුවා පර්වතයේ පාමුල ඉන්නවා. දැන් අර පර්වතයේ මුදුනට නැගගත්ත පුද්ගලයාට පරිසරයේ තියෙන රමණීයකම පේන්න පටන් ගන්නවා. ඈත තියෙන විල තටාක, සුරුලතා, ලස්සන ගම්මාන, ලස්සන මාර්ග ඒවා පෙනෙන්න පටන් ගන්නවා. ඒවා දකින්න අර පර්වතයේ පාමුලින් ඉක්කරට කියනවා මේ අවට පරිසරය හරි ලස්සනයි මේ විදිහට රමණීය දඳු කැලෑ තියෙනවා, ගස්කොළන් තියෙනවා, මාර්ග තියෙනවා, ලස්සන ගම්මාන තියෙනවා, කෙත්වතු තියෙනවා, අලංකාර විස්තර කරගෙන යනවා. අර පහනින් එක්කෙනා කියනවා ඕ කොහොම වෙන්න බෑ. ජයසේන කුමාරයා කිව්වනේ ඔබ වහන්සේ ඔක කිව්වට ඒක එහෙම වෙන්න බෑ. දැන් පර්වත මුදුනට නැගපු මිත්‍රය අනිත් එක්කෙනා අතින් අල්ලගෙන ආපහු පර්වත මුදුනට නැගලා අහනවා දැන් බලන්න අවට ඔයාට පෙනෙනවද
අර මම කිව්ව කාරණා සත්‍යයි කියලා. අපෝ යෝගෝ දැන් නම් මම 100ක් අන්න මතක ගන්න එක මට පැහැදිලි. අන්න පින්නත් දැන් භාග්‍යතුන් වහන්සේගේ එක්තරා ධර්ම කොටසයකට මේක මේ විදිහට දෙනවා පබ්බතට්ටෝ බුම්මට්ටෝ දීරෝ බාලේ අවෙක්කති. ප්‍රඥාව නම් කඳුමුදුරට නැගගත්ත එක්කෙනාට අවබෝධ වෙන දේවල්, පේන දේවල්, වැටහෙන යථාර්ථය ඒ පඤ්ඤා ප්‍රාසාදං ආරෝහ්‍ය. ප්‍රඥාව නම් වූ ප්‍රාසාදයට නැත්තම් පර්වතයට නැගගත්ත කෙනෙකුට පෙනෙන දේවල් පර්වත පාමුල ඉන්න කෙනෙකුට විස්තර කළාට ඒක විස්තරයක් මිසක් ඒ ප්‍රත්‍යක්ෂයේ ලබන තුරුම ඒ ධර්මයේ සත්‍යයක් හිතේට වැටහෙන්නේ නැහැ. මේ ජයසේන කුමාරයාට අතිරවත සාමණේරය ආන්ගේ වගේ. ඒ නිසා තව කාරණාවක් විස්තර කරනවා. යම්කිසි රජ කෙනෙක් තමගේ හස්ත ශිල්පයේහි දක්ෂයෙකු කැඳවලා මහ වනාන්තරයෙන් වල්ලට ගෙන්නලා යකන් වලින් බැඳලා එලි මහනට අරගෙන යනවා. එතුම හික්මන්නේ කුලවා සියලු ආකාරයෙන් රජුවන්ට පුර සුදුසු පරිදි මේ යතාව හික්මනවා. අන්න ඒ වගේ තමයි නවරහදී බුදුගලින් තථාගතයන් වහන්සේ මේ ලෝකයේ විශේෂ ඥානයෙන් දැනගෙනම ධර්ම දේශනා කරනවා. උන්වහන්සේ මුලමදාගේ යහපත් අර්ථ සහිතව සියලු ආකාරයෙන් යහපත් වූ පිරිසිදු ප්‍රත්‍යක්ෂය ප්‍රකාශ කරනවා. ඒ ධර්මයේ අහන කිසියම් නොහික්මුණු පුද්ගලයෙක් ධර්මයේ යදමින් හිත බැඳගන්නට සමත් වුණොත් ආන්ගේ පුද්ගලයා ශ්‍රද්ධාව උපදව ගන්නවා. ගිහිගේම වාසය කරන නම් ගිහිගේ ඉඳගෙන අධ්‍යාත්මික ධර්ම සම්පූර්ණ කළා අනාගාමී ධර්ම මට්ටමට පැමිණිලා කාමරාගයගේ පටිගයගේ අස්තංගත වී සිද්ධ කරගන්නවා. ඉතිරි ශේෂයේ හෙවත් අරහත් මාර්ග ඵල ඥානය උපදවන්නට නම් එක්කෝ පැවිදි වනවා. මොකද ගිහිගේ වාසය කරන කෙනෙකුට රහත් භාවයෙන් ගිහිගේ වාසය කිරීමට නොහැකි නිසා එසේ නොවේනම් ඒ ගිහියා ආයු අවසන් කරලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා එතනින් ඒ අමා නිර්වාණ සම්පත්තියටපත් වෙනවා. ඒ වගේ එතන ඉඳලම විස්තර කරනවා භාග්‍යවතුන් වහන්සේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සිල්වත්ව ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙලා ආචාර ගෝචර දෙකින් එකෙන කළ යුතු නොකළ යුතු දේවල් හොඳින් දැනගෙන සුළු වරදේ පවා බය දක්වමින් ශික්ෂාපද දැඩි කොට ආරක්ෂා කර ගැනීම හික්මනවාද ඒ අත්තාට ඒකාන්තයෙන් ධර්මය අවබෝධ වෙනවා කියලා. පින්නත් මේ නිසා ඒක මම මතක් කළේ ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනාවක් කළ තරමින් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මෙතරම් බණ කියන රටේ මෙතරම් අපරාධ සිද්ධ වෙන්නේ ඇයි? මෙතරම් මිනිස්සු දුෂ්ට දුර්ගණකම් කාම අපරාධ සිද්ධ කරන්නේ මිනිස්සු හරියට ප්‍රශ්න කරනවා. දැන් ඔබට පැහැදිලි. කාමයන්ගේ මුසපත් වෙච්ච, දේශයෙන් දුෂ්ට වෙච්ච, මෝහෙන් මුලා වෙච්ච මිනිස්සුන්ට එකපාරටම ධර්මයේ ගංගාවක් වගේ ගලාගෙන ගියා. දිව තෙවෙන තරමටවත් ජල බිඳුවක් ගන්න බැරි වෙන ගම් ඉවුරේ ඉන්න කෙනෙක් වගේ ඒ ධර්මය අහනවා මිසක් ඇහෙනවා මිසක් අර මම කිව්ව දැකීමටවත් දැනීමටවත් අවබෝධ කර ගැනීමට හැකියාව ලබයි. අපි හැකියතාක් බලමු. ධර්මය තුල තියෙන සම්මුති කාරණාත් අපි ඉගෙන ගන්න ඕන. අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ ගැඹුරු ධර්ම කාරණාවකට සරල කරුණු එකතු කරමින් මේ කිව්වේ කුක්කුච්ච කියන මේ ධර්මතාවයෙන් පින්නත් අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒක කුක්කුච්ච කියලා කිව්වේ උඹට පින්නත් ඔබට මතකයි පසුතැවිල්ල. යම්කිසි කාරණාවකින් ජීවිතේ පසුතැවිල්ලටපත් වෙනවද? ඒ පසුතැවිලි වන්නට හේතු වන කරුණු ගැන අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ සඳහා අපි උපමා වශයෙන්, උපහරණ වශයෙන් අරගෙන සාකච්ඡා කරමින් ඉන්නේ කුසදාතට. අපි කුසදාතගේ ගැනත් පොඩ්ඩක් සාකච්ඡා කරමු. මම අද ධර්මදේශනාව සඳහා තේමා කරගත්ත මූලික තේමා පාඩේ තියෙන්නේ දෙබඳු කතාවක් නිසා මම කැමති එහි පසුතල කතාවක් පින්නත් ඔබට කියලා දෙන්න. මාවෝච පරුසං කංචි උත්ථා පටි වගේ යුතං දුක්ඛේ සාරම්භ කතා පටි දණ්ඩා කුසේ යුතං. මේ ගාථාවෙන් කියවෙන්නේ කිසිවෙකුට රළු බසක් කියන්න එපා.
කිසිවෙකුට සිත් පීඩා දෙන්න වැඩක් කරන්න එපා. කිසිවෙක් අතර තියෙන සමගිය බිඳින්න කටයුතු කරන්න එපා. එහෙම කළාම එවැනි අයට සංසාරික ජීවිතයේදී වටහා ගන්න බැරි, හිතා ගන්න බැරි විපාක වාරයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට ඊභාගතුන් වහන්සේ කුණ්ඩදාන කියන තෙරුන් වහන්සේ පිළිබඳව කතා කරා. මම හිතන්නේ පින්නත් ඔබට මතකයි එක්තරා භික්ෂුවක් පසුපස උන්වහන්සේ නොදැන ගැහණියක් සැරිසරට කතා කරා. පින්වත්නි, ඒ හාමුදුරුවෝ තමයි කුණ්ඩදාන හාමුදුරුවෝ. මේ කුණ්ඩදාන කියන හාමුදුරුවෝ කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ තවුතිසාවේ වාසය කරපු දේවතාවෝ. ඉතින් මේ දේවතාවෝ අපි දන්නවා සිල් ගුණ දම් පුරන ශ්‍රාවිකාවෝ දිහා බොහොම ප්‍රීතියෙන් බලනවා. සමහර විටක සිත් පෙරලී ඉන්නේ දෙවියන්ට ඇති වෙනවා. එකක් ඒ සීලය පරීක්ෂා කරන්න හිතෙනවා, එකක් දේවතාවන්ට එහෙම හිතෙනවා. අනිත් පැත්තෙන් විනෝදයට පොඩි අකටයුතුකම් අර සමගින් ගුණධර්ම පුරන්නා වූ ගිහි පැවිද්දන් අතර ඇති කරට සමහර දේවතාවුන්ට හිතෙනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික සංකල්පත් පාපී සංකල්පත් දේවතාවන්ට ඇති වෙනවා කියන කාරණාවනේ පින්නත් මේකෙන් අපි තේරුම් ගන්නට ඕන. අපිට දේවතාවෝ කියලා කියනකොටම හිතෙන්නේ සම්මාදිට්ඨික වූ බොහොම ගුණ සම්පන්න වූ දේවතාවෝ පමණයි ඉන්නේ කියලානේ. බහුතරයක් දේවාත්ම ලබන්නේ දේවාත්ම වල රැඳෙන්නේ පින්කම ලැබෙන දේවතාවෝ හැබැයි. නමුත් සමහර දේවතාවන්ට බලන්න ඇති වෙන සිතුවිලි. දැන් මේ කතා පොතේ ඉඳ පේනවා. බොහොම සමගි සම්පන්නව වාසය කරපු භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේලා දෙනම දැන් පින්නත් අපි ඔබ දන්නවා මේ වස් කාලේනේ. ඒ වස් කාලේ වස්යෙන් වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා 15 දවසක වතාවක් නැත්නම් පුරපසළොස්වක පොහොය දවසකට වරක්වත් මාසෙකට එක් වතාවක්වත් විනය කර්ම කිරීම සඳහා පොහොය සීමාවට එකතු වෙනවා. බහුතරයක් ස්වාමීන් වහන්සේලා නැති පළාත්වල ආමුදුරු තැනින් තැනින් එක තැනකට එකතු වෙලා තමන් වහන්සේලාගේ සීල සම්පත්තිය ඇති වුණු යම් අඩුරුහුණුකමක් ඇත්නම් මේ ගැන කතා කරලා සීලය නැවත පිළිපදගෙන ආයති සංවරයේ පිළිපදනවා. ආයති සංවරය කියන්නේ පින්නක්නි වෙච්ච වැරද්ද ආපහු ආරයට අනුස්මරණය කරලා තව කෙනෙකුට ප්‍රකාශ කරලා ඒ වැරද්දෙන් නිවැරදි භාවයටපත් වෙනවා කියන එකයි. සමහර වැරදි තියෙනවා ශාසනයේ ස්වාමීන් වහන්සේලාට දඬුවම් පමුණවනවා. ඒවා විස්තර කරන්න වෙලාව නෙමෙයි. වත්මානක් අබ්බහන කර්ම කියලා කියන්නේ ඒ භික්ෂුන්ගේ වැරදි වලට භික්ෂුන් විසින් පනවන දඬුවම් ඒ උපසම්පන්න භික්ෂුන් වහන්සේලාට. ඒකට සාමණේර භික්ෂුන් වහන්සේලාට සාමණේර බණ දහම් පොත අරගෙන කියවුවොත් ඔබට පේනවා දස දඬුවම්වත් කියලා දෙයක් තියෙනවා. ඒවා හිරිහැර නෙමෙයි. එකක් මම උදාහරණයක් කියන්න මොන හරි වරදක් කළාම සාමණේර වහන්සේනම ගංගා ආශ්‍රයේ ඉන්න හාමුදුරුවෝ කියලා තියෙන වැලි දඬුවම්. වැලි ගෙනල්ලා මඩුවට දාන්න. අන්න දඬුව බඳිලා තියෙනවා. ඉතින් මොකද මේ පොහොය කරනවා කියන්නේ මොකද්ද කියන කාරණාව පොහොය සීමාවට ඇතුළු වෙලා මොකද්ද කරන්න කියන කාරණාව පිළිබඳව අපේ ඇත්තට යම් සැකමසුතන් කියනවා වගේ මේක දැනගන්න අවස්ථාව ලැබෙන කාරණාවක් මේකයි මම ඒක විශේෂයෙන් මතක් කරන්නේ. ඉතින් අර බොහෝම සමගිය වාසය කරපු ස්වාමීන් වහන්සේලා දෙනම අර පොය කරන්න දව වඩිනවා. කල්පනා කරනවා මේ දේවතාව කවුද? දැන් මේ වර්තමාන කාලේ මම කතා කරන කුණ්ඩදාන කියන ආම්දුර තමයි මේ තවතිසා වාසී දෙවියෙක් කියලා ඉන්නේ. මේ දෙන්නවල සමගිය බිඳින්න ඕන කියලා හිතලා මොහොන යන ගම එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා මාට පොඩ්ඩක් එළියට පහළියට යන්න ඕනද වනාන්තරේ නැති යන ගමනනේ. ඔබ හන්ද පොඩ්ඩක් කොහොම වැඩ ඉන්නවෝ කියලා. උන්වහන්සේ පාරායන වත්තලා අර එක හාමුදුර නමක් කැලේට පොඩ්ඩක් ඇතුළු වුණා. උන්වහන්සේට එළියට පහළියට වඩින්න ඕන නිසා. දැන් මේ දේවතාව මේ වේද කරන්න ඕන කරන වෙලාව එනකම් බලාගෙන ඉන්නේ. දැන් අර දේවතාව වේශයක්ම වාගත්ත කාන්තාවකගේ වේශයක්. කාන්තාවකගේ වේශයම වාගෙන දැන් උන්වහන්සේ එළි පහළියට ගිහිල්ලා අපේ වටේ ඉන්න දොට්ට පිළිවෙලට ගිහිල්ලා දැන් ආපහු පාරණකට එනවා. එනකොට කාන්තාව ලේවක 70ක් හදමින් ඇඳගෙන හිටපු රෙද්ද ආපහු පිළිවෙලට අඳිමින් අර හාමුදුරුවෝ පිටුපස්සෙන් ඉන්නවා. දැන් අර යාළු කම්බුව කල්පනා කරනවා මේ හාමුදුරුවෝ එළියට පහළට යන්න ඕනේ කියලා මාව මුලා කරලා කාන්තාවක් එක්කයි දැන් මේ ඉඳලා තියෙන්නේ. කොයිතරම්
කුහක යාළුවෙක්ද මං ආශ්‍රය කරන්නේ. දැන් උන්වහන්සේ යමනාප වුණා. උන්වහන්සේ තරහ වුණා. දැන් දෙනම ඕයකට යන්නේ බොහෝ ලොකු දුරස්ත භාවයට යන්නේ දෙනම කතා කරන්නේ. පස්සේ පහු කාලෙක මේ දෙනමට මේ කාරණාව වටහා ගන්න පුළුවන් වෙනවා. එදා සිදු සිද්ධිය කුමක්ද කියන සාකච්ඡා කරනවා. දැන් කොහොම වුණත් අර තවුසාරසි දෙවියෝ දේව ආත්මින් මිදිලා අර කරපු බරගතු සංඝ වේද කර්මය. ඉදන්නවනේ පංචාරස පාප කර්මයට අයිති කියලා. දේව භවෙන් එකදීම චුත වුණා. මේ අකුසලයේ බලේ ඒවල නිවේ පැහිලා පස්සේ කාලෙකදී ආපහු මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා. ලබන පැවිද්දටපත් වෙලා අන්න උන්වහන්සේ තමයි කුණ්ඩදාන හාමුදුරුවෝ ප්‍රසිද්ධ වුණා. උන්වහන්සේ අර දෙවියෙක් හැටියට කරපු බලවත් අකුසලයට කොච්චර නිවේ ප්‍රශ්නත් ඒ අකුසලයේ අවසන්නේ. උන්වහන්සේ වඩින තැන අලංකාර ගෑණියෙක් වෙනවා අර විදිහට. අලංකාර ගෑණියෙක් වෙනවා. දැන් මේ භික්ෂුව කවුද අර දෙවියෝ? එතකොට අකුසල විපාකයට බලන්න නිර්මාණය වෙන හැටි. දැන් දායකයෝ අතරත් භික්ෂුන් වහන්සේලා අතරත් මේ හඳුරෝ කාන්තාවක් එක්ක මේ විදිහේ සම්බන්ධයක් තියෙනවා කියලා දුස්සීල බව පැතිරලා ගියා. උන්වහන්සේ අප්‍රමාණව කියනවා අනේ මම එහෙම එකක් කරන්නේ නැහැ. මම දන්නේවත් නැහැ එහෙම එකක්. ඔබ වහන්සේ නොදන්නවන්නේ කොහොමද? ඔය හැම වෙලාවෙම ළඟින් ඉන්නේ. එයාට මෙහෙට යනකොට ඔබ වහන්සේත් එක්ක බාගලට අතින් අල්ලගෙන ඉන්නවා පේන්නේ අපට. ඒ නිසායි එහෙම බොරු කියන්නේ ඔබ වහන්සේ කියලා උන හරියට නින්දා ලැබුවා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට වික්ෂු සංඝයා එකතු වෙලා කියනවා ස්වාමීනි මෙන්න මේ විදිහට මේ භික්ෂුව අකටයුතු අවිනයවාදී විදිහට ස්ත්‍රියක් ආශ්‍රය කරමින් කල් ගත කරනවා. ඒ බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලාට කියනවා එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. උන්වහන්සේ ඇත්තයි කියන්නේ උන්වහන්සේ දන්නේවත් නැහැ. මේ වගේ කාන්තාවක් උන්වහන්සේ වල්පදින් ඉන්න බව. මෙන්න මේමයි මෙන්න මේ අකුසලයට විපාකයක් වශයෙන් ඔය කාන්තාව පිටපස්සේ ගෙන්නේ කියලා දිග විවරණයක්. අර මම කියපු කතා ප්‍රවෘත්ති පැහැදිලි කරලා භික්ෂුන් වහන්සේලාට ධර්ම කරුණු පැහැදිලි කරනවා. අන්නේ ධර්ම කරුණු පැහැදිලි කරලා ඉවර වෙනවත් සමගම අර ලං වෙලා හිටපු ගැහණියේ අතුරුදහන් වුණා. දැන් බලන්න අපිටත් ඔබටත් අපි ජීවිතේ තුන් හිතකින්වත් හිතුවේ නැති වැරදි වලට අපිට චෝදනා ලැබිච්ච වෙලාවල් නැහැ. දැන් ස්ත්‍රී පුරුෂයන් ගැන කල්පනා කරමු. තමහට දිවිලා කිසිම හේතුවකින් කිසිම බාහිර පුරුෂයෙකු වෙත ලිංගතුකම බැඳීමක් කතා බහක් කොටිම රාගසිතක් උපදව ගත්තේවත් නැතුව කොයි තරම් නිന്ദ අපහාස ගුටි බැට විඳිනවා. සමහර වෙලාවට ස්වාමියාට තමයි කිසිම අයත සම්බන්ධයක් නැහැ. මිනිස්සු හම්බුනම කතා බහ කරනවනේ. නමුත් කොයිතරම් නොකල වැරදි වලට නිന്ദ අපහාස විඳිනවා. තමන්ට අපි හිතමු යමෙක් කිසි කෙනෙකුට කේලමක් කියලා නැහැ. නමුත් අහවලා තමයි මේ කේලම කියන්නේ නැත්තේ කියලා සමහර කෙනෙකුට නිෂ්කාරණේ චෝදනා කරනවා. ජීවිතේ බණහන ගමන් හිතන්න ඔබට ජීවිතේ එහෙම වෙලා නැද්ද කියලා. නිෂ්කාරණේ චෝදනා කියනවා. සමහර වෙලාවට සමහර කෙනෙකුට යම් ප්‍රශ්න ඇති වෙන්නේ තමන්ගේම වරද නිසා. එයා හිතනවා මේක වෙන්නේ නැත්තේ අහවලා නිසා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම අපි හිතමුකෝ දැන් අපි ගේ හදාගන්න බඩු මුට්ටු ටික ලං කරගෙන තියාගෙන ඉන්නවා. ගේ හැදෙන්නේ. ඒ තියෙන සල්ලි ටික වියදම් වෙන මොකක් හරි ලෙඩක් හැදෙනවා. මොකක් හරි අවහිරයක් කරදරයක් මනගයක්වත් වෙනවලු ගන්න. දැන් ඔන්න යනවා මේ මිනිස්සු කොහරි දේවාලේ. ඒ දේවාලෙට ගියාම දේවාල වලට සාමාන්‍යයෙන් මිනිස්සු යන්නේ හරි සතුටින් මේ දවස්වල ඉන්නේ සතුටට හේතුව මොකක්ද කියලා අහන්න නෙවෙයි පින්වත්. හරි ප්‍රශ්න හරි ගැටලු මේ දවස්වල මේ ඒකට හේතු හොයාගන්නයි කියලා මේ ආරු. ඔක හේතුද? ඔය ගේ හදාගන්න බැරි. එක එකනා නිරන්තරයෙන්ම රෝග වලින් පෙළෙන්නේ. ඔයාලගේ ඔය ගෙවල් කිට්ටුව දකුණු අත පැත්තේ. ගෙදරක අය ඔයගොල්ලන්ට ඕඩියක් කරලා දිනවා බන්ධනය. මිදුල කෙලවරේ කවරලා තියෙනවා. ඉතින් ඒක විවරණයක් කරන්න මට වෙනම ඕනේ. ඊට පස්සේ බලිතෝල් පවත්තරනවා. ඊට පස්සේ මේ මිනිස්සු මේවා වලින් ගොඩ දාලා එන්නනවා. මේ බලන්න මේ තහඩුව මේ තියෙන මේ බෝතලේ මේ තියෙන මේ තෙල් ඉතින් මිනිස්සුන්ට හරි ඇත්තයිනේ මේවා. දැන් ඒ
ඔය කියන ඒගොල්ලෝ හිතින්නේ ගොඩනගා ගන්න දකුණු පැත්තේ ඉන්නේ අහවල්. ඒගොල්ලෝ අපිට ලයිට් ගන්න දුන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට වතුර නැති කාලේ වතුර ටික ගන්න ගියාමත් අපිට එක එක දේවල් කළා. ඒගොල්ලෝ අපේ ළමයිගේ රස්සාවටත් පෙසන් ගහලා තියෙනවා. දැන් අර මිනිස්සු කිසි දෙයක් දන්නේ. ඉතින් දැන් වෙනදා හිනහිලා කතා කරපු මිනිස්සු දුකට සැපකට ආගිය මිනිස්සු දැන් ඉන්නේ නැහැ. මූණට මුලිච්චුවත් කතා කරන්නේ නැහැ. ඇහුවම අනේ ඇයි අපිට මොකක් කරදරයක් වුණාද නෑ අපිට දැන් ආපහු කියන්න ඕනේ වෙච්ච දේවල් අපි ඔක්කොම දන්නවා කරපු දේවලුත් දන්නවා කරපු අයත් දන්නවා මොකක්ද කරලා තියෙන්නේ නෑ ඒව ඕන නෑනේ අන්න දැන් මේ විදිහට දැන් මේ බලන්න පැත්තක ඉඳලා කිසිම හේතුවකින් කාටවත් අපේ මිනිස්සුන්ට හුඟක් මේ අනුන් හුණියම් කරනවා කියලා හිතියට එහෙම මිනිස්සුන්ට සල්ලි වේදන් කරගෙන ගිහිල්ලා අනුන්ට හුණියම් කරගෙන ඉන්න වෙලාවක් නෑ මේ දේවාලවල තමයි ගොඩක් දේවල් පින්නත් මිනිස්සුන්ගේ ජීවිත අවුල් කරලා ජීවිත පටලවලා නැති වැරදි ආරෝපණය කරවලා මිනිස්සුන්ට හරියට නිඳා පහද කරවන මිනිස්සුන් අතර අප්‍රමාණ සමගිය විඳින්න ભેද කරන්නේ ඒ නිසා අපි අපේ ජීවිතවලට සමහර වෙලාවට මේ භවයේදී අපි යමක් කළ නැතුව ඇති ඔබටත් ඒ වගේ නොකළ වැරද්දකට යම්කිසි පීඩාවක් ජීවිතේ ඇවිල්ලා තියෙනවා නම් පින්නත් ඔබ තේරුම් ගන්න ඕන එකම දේ තමයි ඇත්තයි මම මේ භවයේ හේලමක් කියනවා තියා ජීවිතේට මම බොරුවක් කියලා නෑ. නමුත් මට මේ චෝදනාව ආවා. ජීවිතේට මම මේ විදිහේ අකටයුතු වරදක් අවිනයවාදී වරදක් මගේ පෞල් ජීවිතේට පීඩාවක් වෙන දරුවන්ට අපහසුයක් වෙන ජීවිතයක් මම ගත කරේ නෑ. නමුත් මට නින්දා එනවා. අපි කාටවත් හුනියම් කරපු අය නෙමෙයි. අපි පාඩුවේ ජීවත් වෙච්ච අය. ඒ ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි අපිට මෙහෙම වෙන්නේ? පිටත් ඔබ කොයි වෙලාවකවත් ඒක අනුන්ට දාන්න එපා. ඔබට ඒක කරදර පීඩා මොනවද කියනවනම් ඔබ ඒක අනුන්ට දාන්න එපා. හැම වෙලාවෙම හිතන්න මේක මම සංසාරේ කරගත්තා. අකුසලයක විපාකයක්. මොකද හේතුව එහෙම නැත්නම් පින්නත් අනුන් පිළිබඳව අපේ සැක ඇති කරගත්ත පස්සේ අපිට පරණ අකුසල කර්මයක් නම් අපි ගෙවන්නේ. අලුතෙන් අකුසලයක් උපදිනවා මිසක් පරණ අකුසලයේ ගෙවිලා ඉවර වෙන්නේ නැහැ. නැවත නැවත අකුසල ගොඩක් ගෙනවා. මේක ගැන හරිය අවබෝධයෙන් කටයුතු කරන්න. අපි බොහෝ සෙයින් පසුතැවිල්ලටපත් වෙනෝනේ අර මං කිව්වා වගේ දැන් නොකර වරදකටනේ අර හාමුදුරුවන්ට අර කාන්තාව පිළිබඳව මේ භවයේදී කාන්තාව පිළිපසෙන් වෙලා නිඳා වෙනින් සිද්ධ වුණේ දුස්සීල වික්ෂෝක් කියන ගන්න සිද්ධ වුණේ ඒ වගේ සමහරට අපිට නොකර වරදකට කියලා අපි හිතුවට පෙර භවවල අපි කළ වරදකටයි මේක මෙහෙම වුණේ කියන තැනදී හිත හදා ගන්නකොට ඒකෙහි පසුතැවිල්ල හෝ අපට නිඳා පහත කළ අපට අර විදිහේ පීඩාගෙන දුන්නු යන්තා කෙනෙක් ඇද්දේයන් කෙරෙහි වෛරය පහළ වෙන්නේ නැහැ. තරහ ගන්නවා නම් තරහ ගන්න වෙන්නේ තමන්ගේ එකමයි. ඒක අපි හොඳට තේරුම් ගමු. දැන් අපි ආපහු වෙනවා. කුසල ජාතකයේ පැත්තට. දැන් පිටකමට මතකයි නේද කුසල ජාතකයේදී මා සිහිපත් කළා. ඒක බොහොම පුළුල් කතා ප්‍රවෘත්තියක්. දැන් මේ බණ කුසල ජාතකයේ මුල් කොටස නතු අගහන අයට ප්‍රයෝජනක් වෙන්නත් එක්ක මම කෙටියෙන් මතක් කරන්න ඔක්කාක රජුරුවන්ගේ දේවිය සීලවතී දේවිය දරුවෙක් පතාගෙන උත්සවශ්‍රීන් මාර්ගයට අවතීන කෙරෙව්වොත් සක්‍ර දෙවිය කල්පනා කරනවා මම බොහොම සිල්වන්තයි නිසා මගේ සීලය අන් කෙනෙක් ලවා විඳවන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා බමුණු වේශයක් මවගලවිලා සීලවතී දේවිය ශක්‍ර භවනට අරගෙන ගියා. ශක්‍ර භවනේ සතියකට පස්සේ ඇගෙන් අහන ඔබට වරයක් දෙන්න මම කැමතියි. ඔබේ සිල්වත්කම කියලා හිමක ලොකු ප්‍රසාදයක් තියෙනවා. මොනවද ඔබට උඩ වරේ? අපේ රාජ්‍යයේ මුකුත් අඩුපාඩුවක් නැහැ. පුත්‍රලාභයක් අවශ්‍යයි. හොඳයි. මම පුත්‍රලාභයක් දෙනවා හැබැයි එක පුතෙක් ඊටම බුද්ධිමත්, ඊටම දක්ෂයි. නමුත් රූප සම්පත්තිය අඩුයි. එක පුතෙක් රූප සම්පත්තියෙන් බොහොම අග්‍රයි. හැබැයි දැනුගත්කමින් දක්ෂතාවන්ගෙන් ප්‍රඥාවෙන් අඩුයි. ඔබට පළමුවෙන් අවශ්‍ය කරන්නේ කොයි පුතාද? රූප සම්පත්තියෙන් අඩු වුණත් ස්වාමීන් දක්ෂ ප්‍රඥාවන්ත පුතා මත දුන්නොත් හොඳයි. දැන් ආපහු රාජගෘහයට පමුණුවලා නාභිය මහපටැඟිල්ලෙන් පිරිමැදලා සක්දෙවිය පිටත් වුණා. ඒ කියන්නේ ඒකටකට දැන් දිව්‍ය ලෝකේ හිටපු අපේ බෝධිසත්වයන් වහන්සේ තමයි මේ කුසරජුරෝ වෙලා උපන්නේ. සක්දෙවිය ආරාධනා කළා කුසරජුන් ඒ බෝධිසත්වයන් වහන්සේට මනුස්සලක උපදින්නේ කියලා. එතකොට ඕපපාතික ශරීරයක් කියලා කිව්වත් වැරද්දක් නැහැ. මේ සීලවතී දේවිගේ කුස උපන්න
පුත් කුමාරවරු දෙන්නෙක් උපන්නා. ඒ පළවෙනි කුමාරයා අර නාභිය පිරිමැදීමෙන් තමයි ප්‍රතිසන්දි ගත්තයි කියන්නේ. නමුත් අපිට මව් ගැබක හටගත්ත නිසා ඕපපාතික ශරීරයක් කියලා කියන්න බෑ. ඒක කොහොම වෙතත් දස්මස් එවැමින් මේ කුමාරයා බිහි වුණා. කුමාරයාට අපි එදා කතා කළා. එදා ශක්‍රයා මේ පුත් කුමාරයෙකු ලැබුණු බවත් ශක්‍රයා රැගෙන ගිය බවත් ඔප්පු කරන්න ඕන නිසා කුසතන ඇතුළු දිව්‍ය වස්ත්‍රාදී ලබා දුන්නා. ඉනි කුසතනත් අරගෙන සීලවතී දේවිය රජුන් මේ ඔප්පු කරන්න උත්සාහ කරපු නිසා ඒ කුමාරයාට කුසතන කියන නම තිබුවා කියලා අපි කිව්වා. දැන් තරුණ වයසට එළවෙනවා. ඊට පස්සේ දෙවනුව දෙන්නම් කිව්ව පුතා නැවත මව් ගැබට එනවා. එයා තමයි ජයම්පති කුමාරයා කියන්නේ. දැන් ලොකු පුතාට රාජ්‍ය ලබා දීම සඳහා විවාහයක් කරන්න ඕන. දැන් ලොකු පුතා දන්නවා මම ශරීරයෙන් නිරූපී මට ලේසින් කාන්තාවක් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මම විවාහයට අකමැති බව මව්පියන්ට කියන්න ඕන. දැන් කිව්වා මම විවාහයට කැමති නැහැ. නැවතත් ඇවිදින කලා පුතා ඔයා බොහෝම අමාරුවෙන් අපි ලබා ගත්තේ. ඔයා විවාහයක් වෙන්න ඕනේ. දැන් මව්පියන්ට විරුද්ධ වෙන්න විදියකුත් නැහැ. කැමති වෙන්න විදියකුත් නැහැ. රජුරෝ ප්‍රඥාවන්තයිනේ බෝධිසත්වයන් වහන්සේට උපායක් දෙනවා. රත්තරන් රූපයක් හදන්නේ කියලා තරල් දෙතුන්ට නැත්නම් රන් වැඩ කරන අයට කියලා කාන්තාවකගේ රත්තරන් රූපයක් හැදෙනවා. අපි කිව්වා රජුරෝ තමගේ කුටිය ගියාගෙන ලස්සන රන් රුවක් හැදුවා. දැන් තරල් දෙතුන්ගේ රූපයයි මේ රූපයයි දිහා බලනකොට අහසයි පොළොව අසීමිත ලස්සනයි. කුස කුමාරයා හදපු මේ ස්ත්‍රී රූපය. ඒක පෙන්නලා කිව්වා මම කියන්නේ මේ වගේ කාන්තාවක් ලැබුණොත් මම විවාහ කරගන්නවා. නැත්නම් මට විවාහයක් එපා. දැන් මව්පියෝ ඇමතිවරුන්ට කතා කරලා දිනෝ මේ රන්රුව අලංකාර රටේ කන්ටක් කරගෙන ගම්දරව නගර සිසාරා ඔබ ඇවිදින්න ඕන. ඇවිදලා ඔයගලන්ට ආරංචියක් ලැබුණොත් මේ රන්රුවට සමාන බිරිඳක් නැත්නම් යුවතියක් කාන්තාවක් ඉන්නවයි කියලා වහාම ඒ අයව දැනුවත් කරන්න ඔක්කාක රජුගේ පුතා කුස කුමාරයා එයා සමග මේ දියණිය අවාව විවාහ කරගන්න කැමති. සම්බන්ධයක් ගොඩනගා ගන්න කැමති. එහෙම කියලා කල් නැති නිසා වංකරින් කරන්නත් ඕන නිසා දින නියම කරගෙන ඉන්නේ කියලා. දැන් අමතෝරු යවුවා. දැන් අමතෝරු ගන්ධරා නගර සැරිසරන්නගෙන මధుරට සාගල නුවරට එනවා. දැන් මధుරට සාගල නුවර මధుරජ්ජුරුවන්ගේ ඉන්න දූවරු 8 දෙනෙක්. ඒ දූවරු 8 දෙනාගෙන් බාලම දිනිය තමයි ප්‍රභාවතී දිනිය. ප්‍රභාවතී කියන්නේ ඒ තරම් ශරීරාලෝකෙන් දිදුලට බබලෙන අඳුරු කොටියක හිටියත් ඒ කොටිය එළිය වන විදිහේ ශරීර ආලෝකයක් තියෙන කාන්තාව. දැන් මේ ප්‍රභාවතීට උපස්ථාන කිරීමට කාන්තාව ගොඩක් ඉන්නවා. ඒ අතර ප්‍රධාන එක්කෙනාට කියනවා කිරිමව. ඒ කිරිමව පොදුයි. ඉතින් රන් කලගිරියටකුත් අරගෙන තවත් 8 දෙනෙක් එක්ක කරගෙන දියගෙන්න යනවා ළඟට. ඒ යනකොට දැක්කා ප්‍රභාවතී දේවිට කියලා ගියේ මම දිය අරගෙන යනවා කියලා. දැන් අර රත්තරන් රූපේ තියෙනවනේ. රත්තරන් රූපේ වේග එළියට අරගෙන වදුලක් ළඟ දැන් පාරයින් පේන්න කියලා තියෙනවා. දැන් අර පොදු කල්පනා කරනවා නැත්නම් කිරිමා කල්පනා කරනවා දැක්කද මේ ප්‍රභාවතීගේ හැටි අපිට වතුර ගෙන්න පරයන් කියලා අපට ඉස්සර ඇවිල්ලා මේ වනාන්තරයක් වගේ හිටගෙන ඉන්න හැටි කියලා පොදු එවත් ඒ කිරියම්මා ඊටාම තදින් පහරක් ගැහුවා කම්බරට. අත පැලෙන තරම් වේදනාවක් ආවයි කියලා පුතේ කියනවා. දැන් hina වෙලා කාන්තාවන් කියනවා කිරිමව අනේ මම රැවටුණා මම හිතුවේ අපේ ප්‍රභාවතී කුමාරී කියලා. කාටකර ප්‍රභාවතී කුමාරී ඔලගොටුවක් කියන්න බෑ මේ රන්රුව. ඒ තරමට ප්‍රභාවතී කුමාරී හරි අලංකාරයි කියලා දැන් ප්‍රභාවතීගේ ගුණ ඇගේ දියණියගේ ගුණ කී කියනවා. දැන් අර ඇමතුරු හැංගිලා අහගෙන ඉන්නවා. දැන් අර ප්‍රභාවතී පිළිබඳ කරුණු කිය පොදු අම්මාලකට ඇවිල්ලා කියනවා මේ රන්රුවට සමාන දියණියක් ඉන්නවද බඳුරේ? අපොයෝ මේ රන්රුව මොකද්ද අපේ දියණිය ඊට වඩා හරි අලංකාරයි. එහෙමද? ඒ කාගේ මැදුරේද? මధుරජුරුවන්ගේ. එහෙනම් අපිවත් එක්තරට යන මధుරජුරුවන් මුණ ගස්සන්න. කැමති කරවගෙන ඇවිදිලි කරලා කියනවා එහෙම හමු වෙන්න බෑ කියලා. නමුත් අනේ අපි කොහොම හරි මේ උදව් කරන්න මේ අපි ආවේ ඔක්කාක රජුරුවන්ගේ පිරිසක් ඇටියට. දැන් මේ මధుරජුරුව හම්බ වෙලා බිසෝන්නාන්දෙත් හම්බ වෙලා කියනවා රජතුමනි ඔබතුමාගේ දියණිය ඔක්කාක රජුරුවන්ගේ පුතා කුස කුමාරයා විවාහ කරගන්න කැමතියි. අපි මේ රන්රුවත් අරගෙන ආවේ මේකට සමාන රුවක් හොයමින්. ඒ නිසා දින නියම කරගෙන ඉන්නේ කියලායි අපිට නියම කළේ. ඔබතුමා
කැමති වෙනවා කියලා හිතනවා. ඉතින් ඔක්කාක රජුත් ඒ බලවත් රජ කෙනෙක්. මధుරජුව කල්පනා කරනවා. ඇත්තට රාජකීය පවුලකට රාජකීය පවුලක සම්බන්ධය ගොඩනගා ගන්න තියෙනවා හොඳයි. හොඳයි එහෙමනම් අපි කැමති. අහවල් දවසක කියලා ළඟම දිනයක් තීරණය කළා. ඇමතිවරු දැන් ඇවිල්ලා ඔක්කාක රජුන්ට විසෝටයි කියනවා මේ රන්රුවටත් වඩා අසිරිමත් රූපයක් තියෙන යුවතියක් තරුණියක් හම්බ වුණා. අහවල් රජුන්ගේ 8 වෙනි දිනේ එහෙමනම් කොච්චර එකක්ද කියලා මනමාලයාගේ ගෙදරට දැන් ඒ කාලේ පිටු සිද්ධ හැටියට මනමාලයාගේ ගෙදරට මනමාලයාගේ පැත්තෙන් දැන් යනවා. දැන් ඔක්කාක රජුන්ගේ විසුණුනාසේ මధుරජුත් එක්ක ඉතින් වටා පිටාවේ තොරතුරු ආගේ තොරතුරු කතා කරගෙන ඉඳලා අනේ අපිට ප්‍රභාවති බලන්න පුළුවන්ද කියලා අහුවාම ඒ අලංකාර වස්ත්‍රයෙන් සරසවල අර මව් දේවින් වහන්සේ ඉදිරියට කරනවා. ඌ සන්තෝෂයෙන් පත් වෙලා මේ මව් දේවිය කියනවා හොඳයි අපි මේ විවාහය අනුමත කරනවා. අපේ පුතාට හොඳටම ගැළපෙන දියණියක් මේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ කුල පරම්පරාවේ විවාහයක් වුණාම දරුවෙක් පිහිටන තුරුම බිරිඳ ස්වාමියාට පෙන්වන්නේ. වටේට ආවරණය කරපු කෙරෙකින් දෙන්න දෙපැත්තේ ඉඳගෙන තමයි රාත්‍රී කාලේ ජීව ආලෝකයන් නිවාදවල තමයි ඒ බිරිඳයි සැමියේ අතරේ අභිරමණය කිරීම සිද්ධ වෙන්නේ දරුවෙක් පිහිටන. බලන්නකෝ කාන්තාවන්ගේ මොලේ ඇති නේද? ඇන්ටිබිටිය තරම් ටික මොලේ තියෙන කිව්වට කොයි තරම් සූක්ෂම මොලයක්ද මේ අම්මට තියෙන්නේ. මේ කතා පොත ඉස්සරහට යනකොට මේ අම්මගේ උපක්‍රම ගැන කල්පනා කළාම හරි කොච්චර විෂද බුද්ධියක් ගැඹුරු කල්පනාවක් මේ ඔක්කාක රජුණන්ගේ විසවට නැත්තම් කුස කුමාරයාගේ අම්මට තිබුණාද කියලා පැහැදිලි. දැන් මధුරජුණන් අහන ඔබතුමා කැමතිද? ඒ දේවියගේ පුත අහන ඔයා කැමතිද? ප්‍රභාවතිට කතා කරන ප්‍රභාවති මෙන්න මේ පණිවිඩය අරගෙන ඇවිල්ලා තියෙන මේ ආවල් රජුණන්ගේ විසුණුනාසේ මේ ඔයාගේ පුතාට විවාහ කරගන්නට බලාපොරොත්තු වෙනවා තියෙන්නේ. හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නේ කුමාරයා දකින්නේ නැහැ කොයි වෙලාවක. දරුගෙබක් පිටියට පස්සේ ප්‍රශ්නයක් නෑ. දැන් බඩපොතේ දරුගෙබක් පිටිනවන්න කියන්නේ වල්ලබ වෙනවා කියලා. වල්ලබේස්ටි. දරුවන් වදා ගෙට හිත පක්ෂ වෙනවා. දැන් අපි කියනවා ජීවිතේ නේද? සමහර කෙනෙක් අපි මහා මිනිස්යාගෙන් අනන්ත පීඩා නන්දමගෙන් අනන්ත පීඩා මාමගෙන් නෑනලගෙන් මස්සිනාලගෙන් අනන්ත පීඩා ඇති කියනවා සමහර කාන්තාව. මම මේ දේපරම කෝ බලාපොරොත්තු නෑ මට මේ දරුවෝ ඉන්නේ හින්දා මං දරුවන්ගේ මොන බලලා මට මොකක් තීරණයක් ගන්න බැරුවයි මම ඉන්නේ. මම මේ දරුවෝ නිසා තවදුරටත් ජීවත් වෙනවා. මං දරුවෝ නිසා මේකේ අතාරලා යන්නේ. ඔය විදිහට කියන හඬවැළපෙන කාන්තාව අපට අප්‍රමාණ හම්බ වෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද හම්බුනේ කියලා අහන්න. ඉතින් ඒකයි කිව්වේ වල්ල බෙස්ටික්වේ දරුවන් වදා හෙට හිත පක්ෂ වෙනවා. එතකොට රූපේ විරූපේ වුණත් වෙනත් මොන ප්‍රශ්න තිබුණා. දැන් එහෙම හංගලා කතාවද බන්දද දැන් කොච්චර තියෙනවද නේද? ඒ සමහර අය ඉන්න විවිධ රෝග ආබාධ තියෙනවා. කායික ආබාධ තියෙනවා. වෙනත් දෝෂ තියෙනවා. නමුත් ඒවා ඒ පිළිමියගේ පැත්තෙන් හංගලා සමහරට කාන්තාවගේ පැත්තෙන් හංගලා බොරු කරලා බොරු කියලා කසාද ආරම්භ කරනවා. ඉතින් ඊට පස්සේ දරුවෝ ලැබුණාම ඒ දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන නිසා ඕම වේදනාවෙන් අමාරුවෙන් ජීවිතය ගත කරගෙන. මේ වගේ සංසිද්ධි අපේ සමාජයේ කොච්චර තියෙනවද කියලා බලන්න. දැන් බලහන ගමන් ඔයගොල්ලෝ අනේ මගේ ජීවිතය තුනත් ඕක. අනේ අහවලුගේ ජීවිතය තුනත් ඕක කියලා කල්පනා කරලා ආදේශ කර බලන්න. නැත්නම් කතා ප්‍රවෘත්ති විතරක් නෙමෙයි. ඒ සියල්ල තුනම හැබැයි යම්කිසි කර්ම ධර්මයක් ඇතින් ක්‍රියාත්මකයි කියන කාරණාව මේ කාරණාව තව ඉදිරියට කරගෙන යනකොට පැහැදිලි වෙනවා. දැන් කුස කුමාරයා දැන් අවහත් විවාහ කළා දුන්නා. දැන් අර මම කියාපු විදිහට විවාහ ජීවිතය ගත කරනවා. නමුත් එන්නට දෙන්න පේන්නේ නැහැ. අර මං කිව්වර කුස කුමාරයා අම්මට කියනවා අම්මේ අම්මට ඔක් කරන්න පුළුවන් පුතා දන්නවා. අම්මගේ කට්ට කයලාට ගම් පුතාට තේරෙනව නේද? දැන් අනේ අම්මේ මට මෙයාව දකින්නම ඕන. අනේ පුතේ මේ පොරොන්දුවක් ඇතුවනේ ආවේ තව දරුවෙක් පිහිටියෙත් නැහැ නිදාගෙන බලන්න බෑනේ. මොකද ඔයාම දන්නවා ඔයාගේ රූපේ දැක්කොත් අර ප්‍රභාවති කියන්නේ අලංකාර කාන්තාව එහෙම අත්හැරලා ගෙදර යන්න පුළුවන්. ඒ නිසා ඒක කරන්න එපා. අනේ එහෙම කියන්න එපා අම්මේ. මට ඒව බලන්න ඕන. එහෙනම් මම උපායක් කියන්නම්. ඔයා ගිහිල්ලා ඇද්දෝවෙක් වාගේ ඇත්හලට වෙලා ඉන්න. මම ප්‍රභාවති එක්කන් ඉන්න. දැන් ප්‍රභාවති කරගෙන අම්මා යනවා අම්මා කියනවා මේ අතත් ඔයාගේ ස්වාමියාගේ කියන ඔයාටයි කිරි
මෙන්න මේ ඇටත් ඔයටයි මෙයා කියන්නේ මෙහාමට මෙයා අහවල් කුලයේ ඇටෙක් කියන ඇත්තුන්ගේ ගුණ වර්ණනා කර කර දේහ ශක්තිය දේහදාරීත්වය කී යනවා. ඔහොම ඉන්න ගමන් ඒකට කර පොඩි විකටයක් වගේ තමයි මේ කුසරජ්ජු. කුසරජ්ජු කරපඩි ඇත්තිරත්තිය කී. ඒ කියන්නේ ඇත්තුන්ගේ වසුරු කොට අරගෙන ගුලි කරලා අර ඒක පිටතට ගැහුවා. ඇඟිලා ඉන්න. උඹට බලුවහම මේ මූල විරෝපී විනි මට ඇත්වසුරු ගුලියකින් ගැහුවා කියන අම්මට චෝදනා කරලා එවලෙම කියන ඔමිට පමණ රජුවන්ට කියලා උඹට වැඩේ කරන්න. මං කවුරු කියලා හිතාගත්තද කියලා එයාට බැනලා දැන් මේ ප්‍රභාවතිගේ හිතේ කවුරු කියලාද ඇත්තලේ ඇත්තු බලා ගන්න මිනිස්සෙක් කියලා. දැන් ඊළඟට එයින් ඔන්න දැන් සතුටු වෙලා දවල් කාලේ දැකලා ආයෙත් ටික දවසක් ඉඳන් අම්මේ එදා නම් මම දැක්ක තමයි. මොකද්ද පුතේ උඹ අර කළේ? මං ඉන්නේ වීරුවටනේ අම්මේ. මං ආසයි තරහ ගන්නවා දකින්න. මොකද ගිනාම සුමුණින් ඉන්න මං තරහ ගස්සන්න ඕනේ නේද එහෙම කළේ. ආයෙ කියන එහෙනම් මේ ආයෙ බලන්න මට පීලා කළ දෙවි කියලා. ඊට පස්සේ ඔන්න එහෙම නම් කොහෙ එහෙනම් අශ්වය ඉන්න කාලෙට ගිහිල්ලා. ඔන්න ඊළඟ දවසකට ආයේ අශ්වයන්ගේ හැඩ හොරුකම් කියමින් ගති ධර්ම කරමින් මේ අශ්වයාට පිටතට ජව බල සම්පන්න තත්ත්වයක් තියෙනවා. මෙන්න මෙයා මේ ආජානීය අශ්වය කාදී වශයෙන් විස්තර කර කර අම්මා යනවා. එදත් අර විදිහට කුසරජ්ජු කරපු වැඩේ අස්සිලට්ටියකින් අර එකට එදත් අර විදිහට කියන ඔහොමට බන් රජුවන්ට කියලා කරන්න බලන්න මේ අම්මලාගේ මේ සේවයට අරන් තියෙන මිනිස්සුගේ හැටි. ඉතින් කියන ඔහොම තමයි පුතේ ඉතින් කවටේ දන්නේ නැද්ද ඔහොම ආයි ඉන්නවා කියන්නේ නැත්නම් බොහොම අමාරුවෙන් හිත හැදුවා. කුසරජ්ජුරන් විතර නෙමෙයි කාලයක් යනකොට හිතනවා පබාවදීට නේ මටත් ඕන මගේ මහත්තයා දවල් කාලේ දකින්න. අම්මට කියනවා අම්මේ මට මහත්තයා දකින්න අනේ පුතා අනේ දුව දවල් කාලේ දකින්න නෑ කියලා දරුවෙක් ගබක් පිහිටනකම් හම් වෙන්නේ නැහැ කියලා මම පොරොන්දුවක් වුණානේ ඔයාලට ඔය එක්කන් ඉන්න ඉස්සරම කැමති වුණානේ ඒකට. ඔව් කැමති වුණා නම් තමයි අම්මේ. මම ළඟට ගිහින් බලන්න ඕනේ මට ඈතින් බලන්න තිබ්බත් ඇති. ඉතින් පාර අම්මා කල්පනා කරනවා තවත් උපායක්. ලොකු පුතාට කතා කළේ කියන කුසරජ්ජුරන්ට කතා කළා පොඩි පුතාට කතා කළා කියනවා. හෙට ඔයගොල්ලෝ නගර වීතියේ සැරිසරන්න ඕනේ. ඇතා පිටේ යන්න. දැන් ලොකු පුතාට කියලා පුතේ ඔයාව බලන්න ඕනේ කියනවා. අබවත් වැඩනෝන සිව්මෙන්දු කවුරුනේ එන්නන්නම් ඔයා. එයාට අඳුරගන්නයි කියන්නම් කොමං කියලා දැන් ඔන්න ඇතා පිටේ නැගිලා දැන් පබවතිට කියනවා හෙට එහෙනම් ආවල් වෙලාවට නගර සංචාරය දෙනවා. ඔයා මෙන්න මේ සිව්මෙන්දු කවුරුන් බලන්න. දැන් ඔන්න ජයම්පති කුමාරයා කියන්නේ මල්ලි ඇතාගේ ඉස්සරහින් වාඩි වෙලා යනවා. කුසරජ්ජුරුව ඇතාගේ පසුපස්සේ වාඩි වෙලා යනවා. දැන් ඔන්න පබවති සිව්මෙන්දු කවුරුන් බලාගෙන ඉන්නකොට වනපති කියන්නේ හත් විකාර මෘග විකාර කළා කියනවා. අතින් විහිළුතහළු කරලා කටින් ඉරිත්තලා පබවතිට උසුළු කළා අර විදියට. දැන් පබවති කල්පනා කරනවා මේ තමයි ඒකාන්තයෙන්ම කුසරජ්ජු. ඒ ගෙදර සේවිකාවට කතා කරලා තියෙන මෙහෙම සේවිකාම්මි අම්මා ගිහින් බලන්න මේ ඇතාගේ පිටි ඉස්සෙල්ලා වහින්නේ කවුද කියලා මට පණිවිඩය කියන්නේ. දැන් ඇතාගේ පිටි ඉස්සෙල්ලා වහින්නේ රජු. දැන් අර සේවිකා අම්මා දාසිය ගියද හැංගිලා බලන්න හිටිය කවුද වහින්නේ කියලා. ඉස්සෙල්ලා දැස්සේ කවුද එතකොට පිටිපස්සේ වාඩිලා හිටපු පබවතිගේ ස්වාමියා කුසරජ්ජු. කුසරජ්ජුව බහැලා වටපිට බලනකොටම දැක්කම මේ සේවිකාව ඉන්නේ. කුසරජ්ජුව කොච්චර ඥානවන්තද බලන්න කතා කරලා මෙහාට එනවා. ඇයි ආවේ? නෑ මම නිකන් ආවම නිකන් ආව නෙමෙයි. අහලා නේ දෙව්. දැන් උඹෙන් අහයි කවුද ඉස්සෙල්ලා බැස්සේ කියලා. ඔබ කියන්න ඕන ඇතාගේ ඉස්සරහින් හිටපු ජයම්පති කුමාරයා තමයි ඉස්සෙල්ලා බැස්සේ. දැන් ඇට තෑගිත් දෙනවා කියලා පොරොන්දු කරගෙන ගිහින් ප්‍රභාවති කුමාරියට කියනවා. දැන් ප්‍රභාවති කුමාරී ඒක අර්ධ වශයෙන් පිළි අරගෙන කොහොම ඉන්න ගමන් ආයෙත් අම්මට කියනවා ප්‍රභාවති මට අනේ මගේ ස්වාමියා දකින්න අම්මේ ආයෙසරක් ඉඩ හදලා දෙන්න. එහෙනම් අපි උයනට යමු. උයනේ ජයම්පති කුමාරයාට තින්න සලසලා තව රසුන් කුමාරවරුන් ඔයාව අඳුර ගන්න. කියලා ඔන්න ගිය හැටි එතකොට ඔබ දන්නවා මේ අවස්ථාවට විස්තර කරන්න දීර්ඝ වශයෙන් කාලේ නැහැ. කුසරජ්ජුරෝ විලකට බහැලා ලස්සන නෙළුම් පිටියේ විලකට බහැලා නෙළුම් කොළයකින් ඉඳ වදාගෙන ඉන්නකොට පවාතේ හිතනවා ලස්සන මල් පිපිලා තියෙනවා මේ මල නෙලා ගන්න ඕන කියලා විලට බැස්ස ගමන් අතින් යනවා. අතින් අල්ලපු ගමන් මම කුස කියලා දැන් තමන්ව අඳුරලා දුන්නා. පවාතේ දීගේ හරිම වේදනාවෙන් කේන්තියෙන් විලෙන් මෙගොල්ට ඇවිල්ලා වහා මාළිගාවට ගිහලා කිව්වා මම අද ගෙදර යනවා.
අද වෙදර යන මේ වගේ විරූපී මිනිස්සෙක් එක්ක අම්මා කොච්චර උපායශීලීවද මට මේ කසාද කරන්න දුන්නේ මම කැමති නැහැ මම ගෙදර යනවා කියලා. තමන්ගේ පරිවාරික පිරිසක් එක්කම කසාද බෙදලා ආවේ. ඒ පරිවාරික පිරිස මේ මාලිගාවේ ඉන්නවා. එයාට කතා කරලා මාලිගාවෙන් පිටත් වෙලා තමන්ගේ මధుරට සාගල නුවරට ගිහිල්ලා විස්තර කිව්වා. අපි ඊළඟ දවසට ඊටු ටික කතා කරමු. ඉන් පසු සිදු වූ සිද්ධි පිළිබඳව ඔබ දන්නවා. තව කෙටි කොටසක් අපි කතා කරමු ඊළඟ දවසට. එතෙන් අද දවසේ ඔබට මේ සාකච්ඡා කළේ තවම මේ කුසරජ්ජු මේ ආකාරයටපත් වෙන්නත් අභාවති මේ ආකාරයට අලංකාර වෙන්නත් මේ දෙන්න අතර නොගැලපීමක් වෙන්නත් අපි කර්ම විපාකය ගැන කතා කළේ නෑ. ඒ කර්ම විපාකය අපි ඉදිරි සතියේට තබවි. අද දවසේ මේ ධර්ම දේශනාවේ උතුම් දායකත්වය පිළිබඳව කරුණු සාකච්ඡා කරමු. මේ සදහවත් පින්තුන්ගේ අරමුණු පිළිබඳව මම මතක් කළා. අපේ සමන් ගුණරත්න මහත්මයා තුළු ශ්‍රාවක ශ්‍රාවිකා බුදු පිරිස පෞද්ගලිකව අපේ ජීවිතේට මේ සුදර්ශන ධර්ම නිකේතනයටත් පොදුවේ ශාසනයටත් මහත් මෙහෙවරක් කරට දායකාවක් හැටියට විශේෂයෙන් තහංචි බුද්ධම මට අපි ගැන කියන්න එපා අපේ හාමුදුරනේ අරමුණ ගැන කියලා පින්දුවන ප්‍රමාණවත් කියලා නමුත් අපේ සතුට වෙනුවෙන් මම හිතනවා මේක කතා කරන්න අවශ්‍යයි කියලා. විශේෂයෙන් අද සිහිපත් කරන්නේ 1989 මාස දෙවැනි දින භාවයට පත් වන යෙදුණු විශ්‍රාමනාත් පාඨශාලාකාරී මානසිංහගේ වික්ටර් ගුණරත්න පියතුමාණන් වහන්සේගේ අභාවයෙන් 40 අවුරුද්දක් පිරිමින් කෙනෙක් පටිංගා මොදන් කරන්නට විශේෂයෙන් එතුමා ජීවිත ගමනේදී බොහෝ සේ දුක් පීඩා විඳින්න දරුවන් සුපෝෂණය කළා. කාර්ය පිළිබඳව පෞද්ගලිකවම කාරණා සාකච්ඡා කළා. ඒ තරම් ශ්‍රේෂ්ඨ ගුරු පීඨියට ශ්‍රේෂ්ඨ පියවරෙක් හැටියට එතුමාට අපි පින්ගල් මොදන් කරමු. ඒ වගේම 2019 පොළොස්වැනි මාස 4 වෙනි දින භාවයට පත් වුණු දැනට මාස 9ක් ගත වෙන MC ලවදී නම් ආදරණීය අම්මාට පින්ගල් මොදන් කරන්නටයි අද දවසේ මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන්නේ උපාලි බන්දුල අජිත් ප්‍රියන්කර සමන් ගුණරත්න පුතණවරුන් සමග සමන් කුමාරි මානෙල් සුසිලා නන්දනී මනෝජී ප්‍රියන්ති ශාන්තිලතා කින ලේලදිවරුන් සමග කවින්ද්‍රජිත් මදුමාල් දිනකර විශ්ව ඉසුරුජිත් යන මුණුපුරන් තාක්ෂිලා කෞශල්‍ය තරසි හිරුනි ඉසුරුනි යන මුණුපුරු මිනිපිරියන් අද දායකත්වයේ දරන්නේ. ඒතන් දුර්ලභ අවස්ථාවක් උදාපත් කරගත්තේ අද දායකත්වය සටහන් නොවී තිබිච්ච වෙලාවක දායකත්වයේ සපයන්න ශක්තිය ලැබුණා. එමව්පියන්ගේ පුණ්‍ය භාග්‍යයක් වශයෙන් සැලකමින් මේ පුණ්‍ය ශක්තිය ආත්මික සිත් පුරා කරගත් පින්කන්දක් ලෙස අනුමෝදන්ව සුඛී සුවපත් භාවයට පත් වේවා. පරම නිවනේ අනන්ත සැනසීම පිණිස මේ පින්කම පාරමිතාවක් වේවා. දායකත්වයේ දරන ඔබ හැමදෙනාගේම දූ දරුවන්ගේ අභිවෘද්ධිය උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. සාදු සාදු සාදු. මෙතෙක් පාමුල ධර්මානුශාසනාවයි නිමාවට පත්ුනේ. අපි විරාමයක් ලබා ධර්ම සාකච්ඡාව තුළ තවත් වැදගත් වූ වටිනා වූ කාරණා සාකච්ඡා කරමු. හරි අපූර්ව වූ රසවත් වූ කතාන්තරයක් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවදී පිළිබිඹු කතා වස්තුවක් තමයි අවසානයේදී මේ කුස ජාතකය ඇසුරු කොටගෙන අපි ශ්‍රවණය කළේ. ඇත්තටම මේ රසවත් වූ කතාව තවත් අහගෙන ඉන්න තිබුණා නම් කොතෙක්ද කියලා හිතෙනවා. නමුත් අපිට ඉදිරි සතියේ තවත් අපිට ඒ පිළිබඳව දැනගන්න අවකාශයක් ලැබෙයි. අපි විරාමයක් ලබා ධර්ම සාකච්ඡා සමග සම්බන්ධ වෙමු. පූජනීය වන්දනීය කැටවල මාළුක නායක හඳුරන ආසේක නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් පාරමී වේවායි කියලා प्रार्थना करनी अभी विराम संबंध हरि रसवत् कथावस्तुවක් අපි ශ්‍රවණය කළේ. මම හිතන්නේ කුස ජාතකයේ කියන්නේ අපේ ජාතක පොත් වහන්සේ තුල තිබෙන රසවත්ම ජාතක කතාවස්තුවක්. හැබැයි සමහරු මේ ජාතක කතාව සම්පූර්ණයෙන් කියවලා නැතුව ඇති. අහලා තිබෙනවා කුසපබා ප්‍රවෘත්තිය පිළිබඳ. ඒ ඉතිහාසය පිළිබඳ අහලා තිබෙන හැබැයි කතාව සම්පූර්ණයෙන් දන්නේ නැති උදවිය ඉන්නට ඇති. මාත් සම්පූර්ණයෙන්ම දැනගෙන හිටියේ නැහැ. සම්පූර්ණයෙන්ම කතාව කියවලා තිබුණේ. හැබැයි මේ කතාව අසාගෙන ඉන්නකොට මේ ජාතක කතාව තුළ ගත යුතු දේවල් කොච්චර තිබෙනවද කියලා හිතෙනවා. අනිත් පස්සෙන් ජීවිතේට ආදර්ශයක් මේ කතාවස්තු ඇසුරේ ගොඩ නැගෙනවා. ඇතැම් වෙලාවට ප්‍රශ්නාර්ථයක් නැගෙනවා. ඇයි මෙහෙම දෙයක් වුනේ කියලා. මේ සියලු දේවල් එක්ක අපිට ඉදිරියට යන්නට පුළුවන්. මම අර මොනින් කිව්වා වගේ තරමක් අද වේලාවකට එහාට ගියා. අපේ හඳුනන මේ කාරණා පැහැදිලි කිරීමත් එක්ක ඒ රසවත් භාවයට හානි කරන්නට හිතෙන්නේ නැහැ. ඒ නිසා අපේ ශ්‍රාවකයන්ට මම හිතන්නේ
ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් තියෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් තියෙන උන්වහන්සේගේ බෝධිසත්ව අවදී උන්වහන්සේ ජීවිතයට මුහුණ දුන්න ආකාරයේ ඒ භවයන් වලදී මේ කතා වස්තුන්ගෙන් ජාතක කතා වස්තුන්ගෙන් නිරූපණය වෙනවා. ඒ නිසා ඒ ජීවිත ආදර්ශයක් අපිට ඒ ආදර්ශය ලබන්නට ප්‍රිය බොහෝ දිනේ බොහෝම ඕනෑකමින් දෙසවන් දෙමාගෙන අද දේශනාව ශ්‍රවණය කරන්නට ඇති. අපි සාකච්ඡා කරමු මේ සම්බන්ධව ඒ ඇසුරේම තවත් කාරණා බොහෝමයක් බොහොම ගෞරවයෙන් නැවත වාරයක් මෙතෙක් පාමුල ධර්ම සාකච්ඡාවට අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හඳුරන වහන්සේව පිළිගනු ලබනවා. අවසරයි හඳුරන්නේ. පහුගිය දින කිහිපයේ දේශපාලන වශයෙන් තිබුණු උණුසුමත් පහව ගිහිල්ලා දැන් මොන අලුත් ආණ්ඩුවකුත් පත් වෙලා දැන් රට පිළිබඳවත් අපි රටේ අනාගතය පිළිබඳවත් අපේ අනාගතය පිළිබඳවත් බලාපොරොත්තු සහගත තැනක ඉන්නේ. මේ රටේ මේ අලුත් ආණ්ඩුව පිළිබඳව අලුත් පාලනය පිළිබඳව ඒ වගේම ජනාධිපතිවරයාට අවශ්‍ය ශක්තිය පිළිබඳව බොහෝ දෙනා කතා බහ කළා නිසා මම හිතනවා අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන වෙලාවේ රට ගැන හිතලා වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් විදියට වියත් දේශකයන් වහන්සේ නමක් විදියට අපේ මහා සංඝ නේත්‍රවරයන් වහන්සේ නමක් විදියට එතනින් පාලකයන්ට අවවාදයක් ලබා දෙමින් සාකච්ඡාව ආරම්භ කළොත් හොඳයි කියලා. මොකද මේ පාමුල අපි දන්නවා ලංකාවේ බොහෝ දෙනෙක් අහනම් ඒ පවණක් නෙවෙයි පාලකයන් බොහෝ දෙනෙක් අහනවා. ඒ නිසා මේ ශ්‍රී ලංකා ද්වීපයේ අඳුරු යුගයක් නිමාවට පත් කරන්නට බොහෝ දිනාගේ ප්‍රාර්ථනාවක් තිබුණා. රටේ ඉන්න ජනතාවගේ ප්‍රාර්ථනාවක් තිබුණා. ඒක තමයි මේ ඡන්ද විමසීම ප්‍රතිලා දැන් ප්‍රතිඵලයක් නිකුත් වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ පවතින රජයට නැත්නම් මේ පත්තුණු රජයට ලොකු වගකීමක් තියෙනවා රට ගැන, ඒ වගේම ශාසනය ගැන, රටේ ජීවත් වෙන ජන සමූහයාගේ අනාගතයේ බියෙන් සැකෙන් තොරව ඒ වගේම සමෘද්ධිමත්ව ගෙවන්නට. ඒ නිසා මම හිතන්නේ හැමදේම රටක රජෙකුට අවශ්‍ය මේ ආසියාකරයේ වගේම විශේෂයෙන්ම ලංකාවේ අවශ්‍ය මඟ පහදා දෙන්නේ නැත්නම් උපදේශනය දෙන්නේ ගෞරවනීය මහා සංඝරත්නය ඔබ වහන්සේටම ඒ සඳහායි රට වෙනුවෙන් ආරාධනා කරන්නේ. පින්වත් ඔබ හැමදෙනාටම සෞභාග්‍ය සම්පන්න හෙටක් උදාපත් වේවා කියා නැවතත් අපි ප්‍රාර්ථනා කරනවා. දූරදර්ශීව රටක් දිහා බලන පාලකයෙක් දහමට ප්‍රිය කරන දහමෙහි අභිවෘද්ධිය හරහා ජන සමාජය අභිවෘද්ධිමත් කළ හැකි කියන පදනම තුළ පිහිටමින් සියලු ආගම් වලට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලබා දෙන පාලක පක්ෂයක් යලි බලයට පත්වීම පිළිබඳව මහා සංඝයා වහන්සේලා වශයෙන් සහ රටවැසියන් වශයෙන් මම හිතනවා අප්‍රමාණ ආනන්දයට පත්වී තිබෙන වෙලාවක්. අපි දන්නවා අපේ ඓතිහාසික පූජා භූමි ගැන කල්පනා කළත් මුහුදු මහා විහාරයේ වැනි විහාර භූමි අන්‍ය ජාතිකයන් බලහත්කාරයෙන් ඔවුන් සාන්තක කරගෙන තිබෙන යුගයක සැලකිය යුතු ප්‍රමාණයකට මෙහෙවරක් එම පූජනීය භූමි බේරා ගැනීම උදෙසා වර්තමාන පාලක පක්ෂය විසින් ක්‍රියාත්මක කළා. ඉදිරියටත් එබඳු පෞරාණික ස්ථාන ආරක්ෂා කර ගැනීමේ බාරදූර වගකීමක් පැත්තකින් පාලක පක්ෂය වෙත පැවරෙන බව අවධාරණය කරන්නට ඕන. අනිත් පැත්තෙන් අපේ ජාතික දේපොළ භූමි භාග 99 අවුරුදු බදුවලට යටත් කරමින් හෙට උපදින දරුවන්ට මේ රටේ ස්වාධීන අයිතිය අහිමි කර තිබෙච්ච යුගයක නැවත ඒවා පසු හරවනවා කියන එක පහසු වැඩක් නෙමෙයි. නමුත් මේ රටක් වශයෙන් ගත්තාම ජනතාවක් වශයෙන් ගත්තාම රටවැසියන් වශයෙන් හා පාලකයන් වශයෙන් ගත්තාම ඒකාන්තයෙන් නැවත අපසතු දේවල් මේ රට සතු කිරීමේ කාර්යයෙහි වැදගත් පියවරක් යලි තබන්නට ශක්තිය ධෛර්යය අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. ඒ සඳහා තමයි අපේක්ෂා කරන ලද ශක්තිමත් බලයක් රටවැසියන් විසින් පාලක පක්ෂය වෙත පවරලා තියෙනවා. ඒ වගේම අපි සාකච්ඡා කළ ආකාරයටම පහුගිය දිනවල වියත් දැනුගත් අත්දැකීම් වලින් සාරවල ඒ වගේම පත්තු පාලක පක්ෂයේ දේශ අවධානයෙන් බලා සිටි කල්හි බහුතරයක් දූෂණයට වංචාවට හසු නොවෙච්ච පාලකයන් හැටියට කල්පනා කරමින් තවදුරටත් අභිනවයෙන් පත්විය පක්ෂයක් නැත්නම් අභිනවයෙන් පත්වලා පාලක පන්තියක් අපිට දකින්නට ලැබුණා. ඒ නිසා අපි ඒකට ආශිර්වාද කරමින් වෘත්තතමයන් ගමන්ගත් මාර්ගය වඩා තෙලිපෙහෙලි කරමින් පෙරටේ හෙට දවස වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නට එවැගේම පොදු ජන අයිතීන් සහ ආගමික නිදහස, සමාජීය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වගේම විශේෂයෙන්ම
නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ පාරදූර කාර්ය සඳහා අතහිත යොදවන්නට නිරන්තර අවධානයෙන් රට පිළිබඳව ක්‍රියාත්මක වෙන්න වගේම විශේෂයෙන්ම ස්වදේශීය කර්මාන්ත වඩාත් ශක්තිමත් කරමින් මේ රටේ ජාතික දේපල අපේ අවශ්‍යතා පිටරටින් ගෙන්වා ගැනීම සඳහා වැය නොකොට හැකිතාක් අපේ කර්මාන්ත සංවර්ධනය කරමින් විශේෂයෙන්ම ගොවිතැනට මූලිකත්වය ලබා දෙමින් කටයුතු කරන හැටියට අපි ඉතාමත්ම ආදරෙන් ඉතාමත්ම මෛත්‍රී සිතින් යුක්තව පාලක පක්ෂයට ප්‍රාර්ථනා කිරීම සහ බල කර සිටීම අවශ්‍යයි කියලා මම කල්පනා කරනවා. අපි හඳුන්නේ දැන් ලබන 20 වෙනිදා තමයි හිතන්නේ අභිනව පාර්ලිමේන්තුව වැස්සුවන්. ඉතින් මේ කාරණා එකස තිබියදී සෝනන්ස දැන් ඇත්තටම අපි ඉතිහාසයෙන් නම් බැලුවාම පත් වෙන බලයට පත් වෙන ආණ්ඩුවට හැමදේම විපක්ෂය කලේ කෙනෙහිලිකම්. මොන පක්ෂයකින් ආවත් හැමතිස්සෙම වැඩක් කරන්න දෙනවට වඩා කකුලෙන් අදින එක කලේ. මෙහිදී විපක්ෂයට අපි ආශිර්වාද කරන්නට ඕන ශක්තිමත්ව රට ගොඩ ගන්නට මොන දේශපාලන පක්ෂයක් වුණත් විපක්ෂයේ මොන දේශපාලඥයෙක් වුණත් රටට ආදරය කරන විදිහට කටයුතු කළොත් වඩාත් වැදගත් වෙවි කියලා. ඇත්තටම යමෙක් බලකාමී මොද වැඩුණු මානසිකත්වයකින් තොරව රට පිළිබඳව සමානාත්මතාවයෙන් කල්පනා කරනවා නම් මේ පාලන බලය අපි පෙරලලා නැවත ආපහු අපේ බලයක් ස්ථාපිත කරගත යුතුයි කියන පටු තැනක ඉඳගෙන හැම කටයුත්තක්ම අසාර්ථක කිරීමට අවශ්‍ය කරන සැලසුම් ඉදිරිපත් කරපු ඉතිහාසයක් අපි සමහර අවස්ථාවලදී අපේ රටේ දැක්කා. විපක්ෂයේ කාර්යභාරය වන්නේ පවතින ආණ්ඩු පක්ෂයේ දීවැරදි ලෙස දිශාගත කිරීමයි. අඩුපාඩුකම් පෙන්වා දීම සහ නව යෝජනා ඉදිරිපත් කිරීම කියන දෙකම වගේම කරන හොඳ වැඩ අගය කරන්න පුළුවන් විදිහේ හෘදයාංගම පපුවක් විපක්ෂය තුල තිබිය යුතුයි. විපක්ෂකයන්ගේ කාර්යභාරය ජනතාව බොහොම ප්‍රසාදාත්මකව සලකන්නේ අප්‍රසන්නතාවයකින් තොරව විපක්ෂය දිහා බලන්නේ. ආණ්ඩුවේම පාර්ශවකරුවන් හැටියට තමයි අපි විපක්ෂය දිහා බලන්න ඕනේ. ඇත්තටම විපක්ෂය හැම මොහොතකම හිතන්නත් ඕන අපි මේ රජයේ පාර්ශවකරුවන් හැටියට මේ රටේ හෙට දවස වෙනුවෙන් අපි අපේ රාජකීය සපයන එක නබහන්ස කියන්නේ පාර්ලිමේන්තුව කියන්නේ පක්ෂ විපක්ෂ කණ්ඩායම් ඉන්නවන තරම් නෙමෙයි රට හදන කණ්ඩායම් ඉන්නවන රට හදන කණ්ඩායම්. දැන් මේ හැමෝම ප්‍රතිඥා දීලා ගියේ මිනිසුන්ගේ ඡන්දය ලබා ගත්තේ අපි යම්කිසි මෙහෙම රට වෙනුවෙන් කරන්න ලොකු හැඟීමක් ඉන්නේ. ඒකෙන් දැන් රට වෙනුවෙන් යමක් කරනකොට පවතින කිසියම් ආණ්ඩු පක්ෂයක් විපක්ෂයට ඒක දරා ගන්නට හැකියාව තියෙන්න ඕන. සම්පූර්ණ ශක්තිය ලබා දෙන්න පුළුවන්කම ඇති වෙන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ මේ පසුතැවීම පිළිබඳව වහන්සේ මේ දේශනාවල කළේ සමහරව පසුතැවෙනවා Tamanට බලය නොලබන. හැබැයි බලය නෙමෙයි අපි මෙහිදී කේන්ද්‍ර කරගත යුත්තේ මනුෂ්‍යත්වයට සමග අපි සියලු දෙනා එකට එකතුව රට ගොඩනැගීමට උරදිනවායි කියන තැන. එතනයි අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ එහෙම වුණොත් එහෙම මේ රටේ මේ තිබෙන මඩගෝරුවෙන් ගොඩට ගන්න වැඩි කාලයක් ගත වෙන එකක් නැහැ. ඒ සඳහා සැබවින්ම අපි හඳුනන සිහිපත් කළ ආකාරයට අනුශාසනා කළ ආකාරයට රටේ නායකයන්ට පාලකයන්ට අධිකාරීන්ට ඥානය වේවා ප්‍රඥාව පිළිබඳව අද දේශනාවේදී සිහිපත් කළා. එනනස බොහෝ වෙලාවට අපි දකින්නේ වැරදි පැත්තට යොදවෙන අවස්ථාවයි. නැත්නම් ඥානය ඇති වෙන්නේ වැරදි දෙයක හොඳ දෙයක වඩා. ඒ නිසා අපි මේ පිළිබඳව කතා බහ කරමු. ඉතින් අද මෙත් පාමුලා ආරම්භ කරන මොහොතේ අභිනව පාර්ලිමේන්තුව පත්වේ දැන් රැස්වීමට කතාව දවස් තිබුණා. පත්තුණු පාලකයන්ට ආශිර්වාද කරමින් රටට අනාගතයේ සුබදායක අනාගතයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි අපි මෙත් පාමුලා ආරම්භ කරන්නේ. විශේෂයෙන්ම අපි ඔහුගේ කාලේ කතා කළා පාසල් දරුවන් පිළිබඳව අධ්‍යාපනය පිළිබඳව විධිමත් විදිහට යම් ආකාරයකට තීන්දුව ගත යුතු කාලයක්. ඒ නිසා ඒ පිළිබඳව තව අවධානය යොමු වේවි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපේ ඉතිහාසය අපේ සංස්කෘතිය වලපල්ලට ගිය යුගයක් තිබුණා. ඒ නැවත ගොඩනැගීමේ කාර්යභාරය රජයේ සතු වෙලා තිබෙනවා. ඒ අපේ ප්‍රෞಢ ඉතිහාසයක් තිබෙන රටක අභිමානය රැඳී පවතින එතන අපේ අනාගතයට ශක්තිමත් පදනමක් සැකසී තිබෙන්නේ එතන. ඒ නිසා ඒ නැවත ගොඩනැගීමට මේ පාලකයන්ට සැරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හඳුනන්නේ අපි සාකච්ඡාව ආරම්භ කරමු විවාහයේ පැත්තේ. මට අර කුසබබා ප්‍රවෘත්ති අහගෙන ඉන්නකොට ඒ ජාතක කතා වස්තු අහගෙන ඉන්නකොට මට හිතුනේ වැරද්දක් මේ කරලා තිබෙන්නේ කියලා. දැන් කසාදේදී අම්මා විසින් පුතාට විවාහයක් හොයන්නට විවාහය කර දෙන්නට බොරු රසක් කියලා තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය සමාජයේදී අපි හඳුනන්නේ විවාහයකදී කියන්නේ හඳුනා ගන්න ඕන දෙදෙනා සහ අවබෝධයක් ඇති වෙන්නට ඕන. මේක කෙටි කාලයකට ඇතිවන අවබෝධයක් නෙමෙයි ජීවිත කාලයේ මේ ලැබිච්ච ජීවිතයේ ඉදිරියට තනිකරම ගෙවන්න වෙන්නේ මේ කසාදයත් එක්ක. ඒ නිසා හොඳ අවබෝධයෙන් කටයුතු කරන්නට ඕන දෙමහල්ලෝ කවදා හරි දරුමල්ලෝ හම්බුනහම ඒ ශක්තිමත් භාවය තව ඉදිරියට යන්න ඕන කියලා.
එතකොට මේ කතා වස්තුවයි ඒ කාරණාවයි බලනකොට පොඩි පරස්පර භාවයක් තිබෙනවා. යම් කෙනෙක් හිතන්න පුළුවන් විවාහයේදී රැවටීම එදත් තිබුණා අදත් තියෙනවා ඉදිරියටත් එක්කලා ප්‍රශ්නයක් නැහැ කියන මට හිතනින් ධර්මානුකූල විවරණයක සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්නවා. ඇත්තටම මා සිහිපත් කළා සමහර විවාහයකට මව්පියෝ දරුවන්ට වඩා ඉදිරියෙන් ඉඳගෙන බොරු කියනවා. දැන් මේ බොරු කියලා කරගන්න දේවල් වලින් කවදා හරි දවසක සමහර දුකදායක ආදීනෝ ඉඳින්න සිද්ධ වෙන්නේ මව්පියන්ටමයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තහම අපි හිතමු මං ඉස්සර කිව්වාගේ දැන් තමන්ගේ පුතා නැත්නම් තමන්ගේ දුව ඊට පෙර සම්බන්ධතාවය ගොඩනගන්න විතර සමහරට ඒ දිනෙක දරුවෙක් ලැබෙන්නේ කියලා අපි හිතමු. ඒ දරුවා ආකාරي හදා ගන්න බාර දීලා දරුවෙක් නොලැබුණු ආකාරයට හොත් එහෙම සම්බන්ධයක් නොතිබිච්ච බව නොහැගෙන විදියට අලුත් විවාහයක් සඳහා දියණිය යොමු කරනවා. මොකද අපි නැති වෙච්ච කාලෙක දියණියට කොයි වගේ තත්ත්වයක් උදා වේවි කියලා ලොකු බොරුවක් කරනවා. ඒක විවාහ වෙලා ටික කලක් ගියාට පස්සේ අර මනුස්සයාට මේක කුමන හෝ ආකාරයකින් ආරම්භ වෙනවා. එහෙම නැත්නම් අර දරුවා තමන්ගේ දැවේ අම්මා හොයාගෙන ගිහිල්ලා ඒ විස්තරය ඉදිරිපත් කරනවා. ඒ වගේ තත්ත්වයක් වුණොත් මොනතරම් භයානක ආකාරයට මොන දෙන්නේ අර විවාහය දෙදරලා යනවා. ඒක වඩා හොඳ දේ තමයි සත්‍යවාදීව යම් කිසි දේවල් සාකච්ඡා කරන එක. මිනිස්සු අතින් තමයි ජීවිතේ හිඟපාඩු වැරදි සිද්ධ වෙන්නේ. එතකොට අන්න ඒ වගේ සමහර දේවල් ඉන්නවා විවාහ වෙලා ඉන්නවා. සමහර දරුවෝත් ඉන්නවා. ඒ මිනිස්සයා වසන් කරන ඊළඳාරියෙක් හැටියට මම අවිවාහක කෙනෙක් හැටියට කියලා විවාහ වෙනවා. කාලෙකට පස්සේ තමයි දන්නේ මෙයා විවාහ වෙලා ඉන්න කෙනෙක්. මට දරුවෝ ඉන්නවා කියන අය. දැන් මේ සාකච්ඡාව අහගෙන ඉන්න අය කොයිතරම් ජීවිතේ පරිපීඩනයටපත් වෙලා ඇද්ද ඔයගේ අත්දැකීම් නිසා. දැන් මොකද අපිටත් කතා කරලා කියන අය ඉන්න සමහර ජීවිතවලදී සමහරලාට රූපයට රැවටිලා. ඒ සමහරලාට ධනයට බලයට රැවටිලා. මෙහෙම කසාද බැඳලා මම දැන් ඉන්නේ නිරාද අපායක ඉන්නේ මම. මේ මොකටද මම ජීවිතේ කසාදයක් කරගත්තේ කියලා කියන බොහෝ පිරිස් ඉන්නවා. ඉතින් ඒක සාමාන්‍ය සමාජයේදී අර විවාහ වුණාට පස්සේ තමයි සමහරවිට තේරෙන්නේ. ඒ නිසා අවබෝධය හරි වැදගත් මෙතන දිනෙත් සවනස. ඒ කියන්නේ රූපයද ධනයද බලයද නෙමෙයි අවබෝධය මෙතන ප්‍රධාන වෙන්න ඕන. ඔව් මේ ඇත්තටම දැන් මේ ශීලවතී දේවිය හුඟක් නෙමෙයි කලේ. බබවති මංගලන් අසරණ භාවයට පත් වෙලා විවාහය දෙකට වෙනතන්ට පත් වුණා. නමුත් ජාතක කතාවේ ස්වරූපය අපිට වෙනස් කරන්න බෑ. නමුත් අපිට අනුමත කරන්නත් බෑ ශීලවතී දේවිය කරපේඩේ හොඳයි කියලා. මොකද ඒකේ ආදීනව ශීලවතී දේවියට විඳින්න සිද්ධ වුණා. අන්තිමට පුතා අම්මට රජකම් බාර දීලා තමන්ගේ පබාවති හොයාගෙන යනවා. ඉතින් බැරි වෙලා හරි ඒ තත්ත්වවල අරුදු 7ක් දුක් විඳින්න සිද්ධ වුණේ කාටද? පුතාට. 7 අවුරුද්දක් මේ අර ප්‍රභාවති වෙනුවෙන් පුදුමාකාර විදිහට කැපවීම සිද්ධ කළා. අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙවි. කොහොම නමුත් ඒ ලැබුණු විවාහය එලෙසින් පවත්වා ගැනීමත් හරි වැදගත් නේද අපි හඳුනන්නේ. කොහොම වුණත් කොමන ආකාරයෙන් හෝ විවාහයක් වෙනවා. ඒ බොහෝ වෙලාවට දැන් සාමාන්‍ය පෞද්ගලික ජීවිතය තුළ ගැටුම් ඇති වෙන්න පුළුවන්, ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. අර දෙන්න දෙමහල්ලන්ගේ ප්‍රශ්න පත්කදී දෙනකන් කියලා කියනවනේ. ඒ වගේ එහෙම ගොඩින් නිරාකරණය කරගන්න උත්සාහ දැරිය යුතුයි කියන තැන අපි ඉඳලා කතා කළොත් ඒ නිසා අපි ගමේ පොඩි කතා කරනකොට පෙරළු පිට හොඳයි කියනවා වගේ. හොඳ නෑ පෙරළු පිට. ඔරුව ඇතුළු පැත්ත යන එක තරම් පිටපැත්ත යන එක හොඳ නෑ. නමුත් අක්තාවරයි භයානකයි දෙක. නමුත් ජලයට වැටිලා ගිලෙනවට වඩා පෙරළුණු පිට අනිත් පැත්තට හැරුණාම ඒක උඩ ඉඳගෙන ජීවිතේට කොහොම හරි අභියෝගයට මුහුණ දෙන එක තමයි හොඳම දේ. අපි නික්කසාලෙට කලබල වෙන එකවත් වෙනත් රාණු සරෝවල ඇති කරගැනීමෙන් මුළු ජීවිතේ තිබ්බට වඩා වියෝලටපත් වීම තමයි ඒකින් ඇත්තට සිද්ධ වෙන්නේ. නමුත් බහුතරයක් ගන්න තීරණය කෙසේ හෝ මේ ජීවිතයට මුහුණ දෙමින් ඉදිරියට යනවා කියන කාරණාව නෙවෙයි. මම දික්කසාල වෙනවා මම ගෙදර යනවා කියන මේ තැන තමයි බහුතරයක් ඉන්නේ. ඒ කියන්නේ මේ පසුතැවීම කියන තැනදී අපි මේ දෙපැත්තම සාකච්ඡා කළ යුතුයි. ඒ කියන්නේ සමහරව එහෙම ගෙදර යනවා කියලා ගෙදර ගිහිල්ලා පසුතැවෙනවා. සමහරව පෞල් ජීවිතේ ඉඳලා පසුතැවෙනවා. පසුතැවෙනවා. මේ තැන දෙකේදීම තියෙන්නේ යම්කිසි කර්ම විපාකයේ ශක්තිය. අපිට පෙරාත්මික අනුන්ද දුන්නු ගින්දරක් තමයි මෙහෙමපත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක මෙහෙර විඳිනවා මිසක් මේකෙන් බැහැර වීමෙන් ප්‍රශ්න විසඳුමක් එන්නේ නැහැ. දැන් මිනිස්සු ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන වෙලාව සියලු විහාන කරගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? ඊළඟ ආත්ම භාවය තුළ තවත් පැහැදිලිවම නිරාදුක් විඳින්න සිද්ධ වෙන අප්‍රමාණව දැන් එක ප්‍රශ්නකට උත්තර හොයන්න ගිහිල්ලා නිරාදුක් විඳිනකොට හිතනවා අර විඳපු දුක කොච්චර හොඳද කියලා මම නිරාදුක් විඳිනට වඩා. අන්න ඒ වගේ සමහරට සාර්ථක ලෙස හිත හදාගෙන විවාහ ජීවිතය ගෙවන්න බැරි වුණොත් ගෙදර යනවා.
ගෙදර ගිහිල්ලා ඊළඟට අර කිව්වාගේ අසරණ භාවයට පත් වෙලා කාත් කවුරුවත් නැතුව අන්තිම කාලෙදි තමයි තනි වෙනවා. ඒත් තනි වෙනවා හිතනවා මම කොහොම හරි අර ජීවිතේ ගැට ගන්න ජීවත් වුණා නම් කොච්චර වටිනවද කියලා. ඒතකොට දෙපැත්තෙම තියෙන පසුතැවිල්ල. නමුත් අර කිව්වනේ කුඩා පසුතැවිල්ලක් විඳින්න කිව්වා මහ පසුතැවිල්ලක් වෙනට වඩා හොඳයි කියලා. ඒ නිසා එතෙන්ද තමයි අපි හිත ගෙනියන්නේ. දැන් අපේ හැමදෙරෝනේ සමහර ජීවිතවලදී ඔහොම ගෙවල් වල ප්‍රශ්න ආවම ගැටලු ආවම බොහෝ වෙලාවට කරන්නේ හඳහන බලනවා. බලලා කියන මේ දවස්වල සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් තියෙනවා, ජන්මේ රාෂ්ට්‍රකයක් තියෙනවා. ඔහොම තමයි. මේක තත්ත්වය ගෙවන්නට ඕන මේ වගේ වත් පිළිවෙත් කරන්න. අර වහන්සේ අධිගෝමියම් ගැන කිව්වා. පෙතෙන්ට යන්න ඉස්සෙල්ලා මේ තත්ත්වය පොඩ්ඩක් සාකච්ඡා කරමු. දැන් මේ වගේ තත්ත්වයක් තුන ආගම දහමට නැඹුරු වෙනවා. එතකොට බෝධි පූජා පවත්වනවා, පින් දහම් කටයුතු කරනවා, දානමාන ආදී දෙනවා, අනිත් අයට උදව් කරනවා. මේ වගේ දේවලුත් කරනවා. මේ තුල සැනසුමක් ලැබෙනවා. අර වහන්සේ කියනවා වගේ කර්ම විපාකයක් ගෙවන්න තියෙනවා නම් ඇතැම් වෙලාවට කර්ම විපාකයේ ගෙවලා ඉවරනාට පස්සෙ සාමාන්‍යයෙන් ආපහු පෞල් ජීවිතය තත්ත්වයටපත් වෙනටත් ඉඩකඩක් තිබෙන. ඒතකොට මේවේ සත්‍යතාවයකුත් තිබෙනවා කියලා කියනවා. දැන් මෙතන අපි කතා කරමින් ඉන්න කුසලජාතකයේ උනත් යම් කිසි අකුසල කර්මයක විපාක වාරය වශයෙන් තමයි මේ දෙන්නට මේ පීඩාව විඳින්න සිද්ධ වෙන්නේ. විශේෂයෙන් කුසල අතිරවන්නේ. එතකොට මේ කර්ම විපාකයේ අවසන් වුණාම නැවත ඒ විවාහ ජීවිතේ සංස්කරණය වෙලා කල්ගත කරනවා. දැන් අදහන්නේ වල්ලා අදහන්නේ දෝෂයක් කියලා කිව්වත් කර්ම විපාකයක් මේක කියලා මොකද අපිට පහසුම දේ තමයි හඳහන දිහා බලන්න. මොකද හේතුව මිනිසුන්ට කර්ම විපාක මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. දැන් අපේ අහන සමහර කෙනෙක් මෙහෙම වෙන්න මොන වගේ කර්මයක්ද කියලා. ඒකෝට අපිට දල වශයෙන් කියනවා මේ වගේ විපාක වෙන්නේ මෙන්න මේ වගේ අකුසල කර්මයකින්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අඩුවයින් මැරෙන්නේ කියලා අපිට කියන්න තියෙන්නේ දල වශයෙන් ප්‍රාණඝාත අකුසලයක විපාක වශයෙන් කියලා. ඒක වෙන අකුසලයෙන් බලපන්න පුළුවන්. සමහර තමයි ප්‍රාණඝාතය කරන්නේ නැහැ. නමුත් ප්‍රාණඝාතයක් කරන තැන සංසාරේ යම් අනුබල දීම ආදී දේවල් කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට හඳහනින් බැලුවොත් කර්ම විපාක දිහා බැලුවොත් අපිට තීරණයකට එන්න වෙනවා. මා විසින් වපුරපු දේවල් තමයි මා විසින් මේ අසන්න ගන්න කියන්නේ. ඒ කියන්නේ හඳහන බලලා හරිය අපි හොඳ දෙයක යොදවනවා නම් අන්තවාදීව හැම කෙනෙක්ම කවදාවත් කියන්නේ නැහැ නේ මේ බිලි පූජාවක් කරන්න යාගයක් කරන්න කියන්නේ නැහැ. බෝධි පූජාවක් කරන්න දානයක් දෙන්න ආදී වශයෙන් තමයි යොමු කරන්නේ. ඒ තුල ඇත්තටම උපදින්නේ පුණ්‍ය ශක්තිය. ඒ පුණ්‍ය ශක්තිය අර පාප කර්ම ශක්තියක් තියෙනවා නම් ඒ පාප කර්ම ශක්තිය අහෝසි කරගන්නට සැලකිලි ප්‍රමාණයට පුළුවන්කම තියෙනවා. සමහර මුළුමනින්ම පුළුවන්කම තියෙනවා කුසලගේ වාසන කරන්න. ඉතින් ඒ කාරණා කෙලි සැලකිලිමත් වෙන සමහරවල ඕනෑම දෙයක් ඕනාවට වැඩි ඕනම නැහැ කියලා අපි කතාවට කියන නිසා සමහරව හඳහනටම යට වෙන්න හදනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. සමහර ඒ නිසාම ජීවිතය අඩපණ කරගන්නව නැති දේවල් ඇති කරගන්නත් උත්සාහ කරනවා. ඔව් දැන් හඳහනයි දේවාලේ තමයි මිනිසුන්ගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් දෙන තැන දෙක හැටියට සලකන්නේ මිනිස්සු. ඒ නිසාම තමයි නැති ප්‍රශ්න කිව්ව මගේ ධර්ම දේශනාවේ මම පැහැදිලි කරපු ආකාරයට ඒ කවුවත් හීනින්වත් හිතපු නැති දේවල් දේවාලේ විසින් නිර්මාණය කරලා තියෙනවා. එහෙමයි. ඔතන කුමක් හෝ ප්‍රශ්නයක් දෙතුනහම කොහොමද උත්තරය දෙන්න ඕනේ. එහෙමයි. එතකොට අපේ හඳුරන්නේ දැන් එතකොට දැන් ඔබ වහන්සේ කියපු දේවාලවලදී කරන කටයුතු පිළිබඳව දැන් සාමාන්‍යයෙන් ගේයක යම් ආකාරයේ අධිහූනියම් කිරීම තුළ සිදුවෙනා කටයුතු කියන්නේ දේවාලෙන් කියන්නේ බොරුද මම වහන්සේ සමහර ගයක් හදන්න බඩමුට්ටු ගෙනලා වහන්සේ දේශනාවේ සිහිපත් කළා ලං කරගෙන තියෙන හැබැයි ගේ හැදෙන්නේ නැහැ ලෙඩ වෙනවා ඒත් එක්කම සමහර කියනවා ඇස්වහකට වහරදිලා මේ ඒ වගේ දේවල් ඇස්වහකට වහටියක් මතුරන්නේ එතකොට මිනිසුන්ගේ මානසික පීඩාව මේ නිසා වැඩි වෙනවනේ මේවේ සත්‍යතාවයක් නැත්තර වෙන්නේ ඇත්තටම නැද්ද මේවා නැත්තම් අපි ගතියුතු දෙයක් තිබෙනවද ගතියුතු ආකාරයක් තිබෙනවද කියලා ඔව් දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් 100ට 5ක් විතර වගේ සත්‍යතාවයක් තියෙනවා 95ක් විතර වගේ තියෙන ඇස්පෙද්දුම් ඇත්තටම මේක මෙහෙමයි කියන තැන සංකල්පයක් ගොඩනගා තාත් ඒ ඔස්සේ තමයි සංකල්පයක් ගොඩනගා ගැනීම සමහරකට අපි හිතමුකෝ මේ මෙහෙම දේවල් තියෙන හැබැයි දැන් උදාහරණයක් වශයෙන් ගත්තම අපි ගයක් හදන්න දැක්ක වෙනකොට ඒ භූමියට මෙතෙක් හිමිකම් කියලා ඉඳලා මැරිච්ච අය ඉන්නවනේ ඒ අයට පිටපැද්දීම් ආදී කටයුතු කරන්න ඕනේ और බහිරව දෝෂ කියන්නේ බහිරව දෝෂ කියන්නේ අන්නේ භූමිය වලට අරගත්ත භූත කොටස. එතකොට ඒ භූතය සතුටු කරලා ඒ භූතයට පින් අනුමෝදන් කිරීම මාසික සම්පූර්ණ කරේ නැත්නම් අටතර කටයුතු කරගෙන යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඊළඟට අපි ඒ නිසා නේද හතර පැත්තෙන් පහන් හතරක් දාලා ගම්බාර දෙවියන් වෙන පහන් දාලා ඒ අපේ රටවල කරන යම් කිසි වැඩ පිළිවෙලක් කරා අපි මේකට මේ ශක්තිය දෙන්නේ ඒ නිසා.
ඒ තුල අපිට අස්වහකටවල් කියන හරියට ඒක බලපානවා. දැන් මිනිස්සු දැන් අස්වහකටවල් බලපාන්නේ නැහැ කියලා කිව්වොත් වැරදි. එහෙනම් ආශිර්වාද බලපාන්නේ නැහැ. එකම චිත්ත තරංග තමයි දෙපැත්තකට යන්නේ. ඊට හොඳින් යමෙකුට ආශිර්වාද කළොත් ඒකෙන් ඒකාන්තයෙන් අපි පුදාපත් වෙනවා. ඒ නිසා තමයි පිළිදේශනාවක් කරගෙන ඒ මුල් ගලක් තියෙන වෙලාවට වේවා, ගෙටක් ගෙව දෙන වෙලාවට වේවා දෙවියන් පිළිදෙන්නේ තුනුරුවන්ගේ ආශිර්වාද ලබන්නේ ඒ යමින් දෝෂ තිරණ නිව කැපිලා යන තමයි. හොඳයි මම හිතන්නේ මේවා ගැන සැලකිලිමත් විය යුතුයි. මොකද සමහරව අපිට ඉදිරිපත් කරන ප්‍රශ්න වල තිබෙන්නේ මේ ගෙදර භූමි දෝෂයක් තිබෙනවා, මේ ගෙදර මළගිය ඥාතීන්ගේ ඇල්මක් බැල්මක් තිබෙනවා. මේවා නිසා අපිට හරි කරදරයි කියලා. දැන් සමහරව එකපාරට මේ ප්‍රතික්ෂේප කරලා දානවා. සමහර අය මේක ඕනට වැඩි තදින් අල්ලා ගන්න. ඒ නිසා මේ දෙක අතරමැද ඉඳගෙන අපි හරි තීන්දුවක් ගතතර හැම දෙයකටම අවබෝධයෙන් ගත යුතු තීරණ වැදගත් කියනවා වගේ හොඳ අවබෝධයෙන් මෙලෙස බැලුවොත් එහෙම එක පැත්තකින් තීරණ ප්‍රශ්න නැති කරගන්නත් පුළුවන්. නැත්නම් වෙන්නේ ප්‍රශ්න වැඩි කර ගැනීම තමයි. ඒ නිසා අපි හරි සැලකිලිමත් මේ දේවල් වලට යමු වෙමු. අපි ධර්මයේ හැම දෙයකම ප්‍රත්‍යාරයක් තිබෙනවනේ ස්වාමීන්. ඒ කියන්නේ මේ ඕනෑම ප්‍රශ්නයකදී ධර්මයේ තියෙන දැක්කවරණේ කොහොමද? ඔව් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි ඔය ටිකම ඔක්කොම එකට එකතු කරලා කොහොමද අපි පිළිදේශනාවක් කරලා ඉවරුනහම නක්කත්ත යක්ක බුතාන පාපක් ගහ නිවාරණ බලන්න ඔක්කොම එක තැනකට එකතු කරන්නේ නක්කත්ත නැකත් දෝෂ යක්ක බුතාන යක්ෂ බුතාදී කියන දේවල් යක්ක බුතාර පාපක් ගහ පාපී ග්‍රහයන් පිළිහිම් හේතුන ග්‍රහයන්ගේ බලපෑම නිවාරණ පරිත්තස්සානුභවේන හන්තු තේ සමුපද්දවේ මේකෙන් යම්කි උපද්‍රවයක් ඔබේ ජීවිතවල තියෙනවා නම් ඔබේ ජීවිතේට තියෙනවා නම් මේ පිළිදේශනානුභව බලයෙන් ඒ සියලු දෝෂ භංග වී යහපත උදාපත් වෙනවා. එතකොට යන්දුන් නිමිත්තන් නව මංගලන් යෝචාමනාපෝ සකුරසෝතෝ අරිට කුරුල්ලේ කිලී ගිය පාර මාර්ගයක් පිටින් නැතුවා වගේ කිසිම දෝෂයක් ඉතුරු නොවි සියලු දෝෂයන් භංග වෙ දුර්නිමිති දුර වෙලා ගිහින් ජීවිතයකට ශාන්තිය උදාපත් වෙන්නට තියෙන අපට එකම ශාන්ති කාර්යක්‍රම තමයි මේ තුන් පින්කම් හේවත් පිළිදේශනා ක්‍රම. ඉතින් මේවා නිතර ගෙදර භාවිත කරනවා නම් Taman පිළිත් සූත්‍ර දේශනා සජ්ජායනා කරනවා නම් ඒතර රැකවරණය Taman විසින්ම තිබෙනවා. පැහැදිලිවම තියෙනවා. සයන්ස මගින් යොමු කරපු ප්‍රශ්නයක් තිබෙනවා මේ පෞද්ගලික සතියේ අනේ මේ සතිය කොහොම හරි කැටවලේ මාළු ගාම්දුරන්ගෙන් මේ ප්‍රශ්නෙට උත්තරයක් අරන් දෙන්න කියලා අම්මා කෙනෙක් කතා කරලා කියපු ප්‍රශ්නයක්. තෙරුවන් කමා කර ගැනීමේ අපි දැන් හවස සම්බුද්ධ පූජාව පවත්වලා හෝ ගෙදර බුදුන් වැඳලා හෝ සිදු කරන දෙයක් තමයි තෙරුවන් කමා කර ගන්නවා. මේ අවශ්‍යතාවයේ කුමද ඒ තුල බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඒ සිදු කරන ආකාරය පිළිබඳව විශේෂ ක්‍රමවේදයක් තිබෙනවද කියලා ඔබ වහන්සේගෙන් විමසා දැනගන්න කියලා. ඔව්. උතුම් තුනුරුවනට අපේ කායික වාචික මානසික වශයෙන් යම් කිසි අගෞරවණීය දේ සිදු වුණා නම් ඒ තුල සමාව ඉල්ල ගන්නවා කියලා කියන්නේ ආයත සංග්‍රහය පිළිබඳව. සමාජ සේවක මට දැන් මේ අම්මා මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු තැන තිබුණේ ගැටලුව මේ සමහර අය සිහිපත් කරනවලු තෙරුවන් සමා කරගත්තේ නැත්නම් තෙරුවන් දරුණු වෙනවා කියලා. ඒ නිසා තමයි ප්‍රශ්නේ ආවේ. තෙරුවන් කාගෙන්ම පරිගන්නේ නැහැ. ඒක උදාහරණයක් වශයෙන් ගත්තහම සමහර කෙනෙක් කියනවා බුදු පිළිමයක් ඇදුවාම චෛත්‍යයක් ඇදුවාම ඒ පන්සලේ ආම්බුරවන්ට නැත්නම් මේ ප්‍රමුඛතාවය ගන්න දායකයන්ට නොඑක ආකාර මේ පීඩා විපත්ති ඇති වෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් හදලා ඒක පුරාණ කාලයේ තිබුණ අදහසක් බුදු පිළිම නිර්මාණය කරන්න බෑ. යාවතකෝ අස්ස කායන් තස්ස තන් දක්කන් දේව මනුස්සාන. දේදා බුදුහමෝ දැක්ක දෙවියන්ට මිනිසුන්ට විතරයි බුදුරෝ පිළිබඳව අපේ හැඟීමක් තියෙන. ඉතින් මෙහා කාටවත් බුදුරුවන් නිර්මාණය කරන්න බෑ. අඩපාඩුවක් වෙයි කියලා බය. අඩපාඩුවක් වෙයි කියලා බය. ඒ නිසා තුනුරුවන් කවදාවත් කාගෙම පරිගන්නේ නැහැ. හැබැයි මේ වගේ තවත් කාර්යයක් තියෙනවා. අපි තුනුරුවන්ගෙන් සමාව ලබන්න යන එකට ඉස්සර වෙනවට වඩා තුනුරුවන්ට අවඩක් නොවි ජීවත් වෙන්න පුළුවන් ඔක තත්ත්වය හදා ගන්නවා එකක්. අනික මේ පව් සමා කිරීමේ වැඩ පිළිවෙලක් සාසනය තුල නැහැ. කියන්නේ වෙන ආගම්වල තිබෙනවා පව් සමා. අපි කරන ඔක්කොම පව් සමා වෙනවා කියන එක නෙවෙයි එකකින් අදහස. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තාම මම නිතර කියන එකක් තමයි කායේන වාචා චිත්තේන පමාදේන මයාකට මාමිතින් කරන්න ඕන දෙයට මම පරක්කු වුණා. ඉතින් මම මගේම හිත උද්‍යෝගමත් කරගෙන මොනවද මා විසින් මා වෙනුවෙන් කරගත යුත්තේ මේ තුන්දොර තුනුරුවන් කෙරෙහි පිටවාගෙන නිවන් දැකීමට අවශ්‍ය කරන ජීවිතයක් මට ලැබිලා තියෙනවා. ඒක මම කරගෙන නැහැ. මයාකට මම කරන්න ඕන දේ කරගෙන නැහැ. මං අනුන්ගේ දේවල් කර කාලය ගත කළා. මයාකටම් පුඤ්ඤං කාය වචා චිත්තේන පමාදේන මයාකට අච්චයන් කමමේ බන්තේ. ඒ වරකට සමා වෙන්නේ. අච්චයන් කමමේ බන්තේ. ඒක තමයි අප්‍රමාදී භාවය ඇති කරගන්නේ. ඒක මත ලෝකෙට බුදුගේ පහළ වෙන්නේ පුදුම විදිහේ තරම් දීර්ඝ කාලයක් තිස්සේ පාරමීදම් පුරලා ඉතා දුෂ්කරව ඉතා දීර්ඝ කාලයක් කල්පත කළා. ඉතින් උන්වහන්සේගේ බලාපොරොත්තු මම ඉෂ්ට කළේ නැත්නම් මම උන්වහන්සේගේ සමාව ගන්න ඕනේ.
ඒ එතන මේ ඒ ධර්මයේ සමාව ගන්නේ ධර්මයෙන් මගේදී වැරද්දක් වෙච්ච නිසා හෝ ධර්මයේ ගායනා කරනකොට වැරදිච්ච නිසා අකුරු වෙච්ච නිසා නෙමෙයි ධර්මයේ දේශනා කිරීමේ ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන නම් ඒක මායා කතන් ඒක මම කරගත්ත නැත්නම් අච්චය කර්මයේ ධම්ම සම්දිත්තික අකාලික ඒ කියන්නේ කාලනෝව ඇස්තිදී විපාක ලබා ගන්නට දෙසු ධර්මයේ අන්තවම් ප්‍රතිඵලයක් ගත්ත නැත්නම් ඒක තමයි ධර්ම රත්න සමාවෙල ගන්න කාරණාව. ඊළඟට ආර්ය සංඝරත්නය මේ ශාසනයේ විතක් පවත්වගෙන ආපු ආර්ය සංඝරත්නයද අපි සාධාරණ ඉෂ්ට කරන්න නම් අපි උන්වහන්සේලා වැඩි මඟ ගමන් කළේ නැත්නම් සමාවෙල ගන්න කාරණාවක්. ඒ නිසා ප්‍රධාන වශයෙන් මේකට කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. එතකොට මම කරන සියලුම පව ඔබ කරන සියලුම පව සමා වේවා කිව්වට කෙවිලා හැම යන්නේ නැහැ. අර වාස්කි වගේ ආයති සංවරය ඇති කරගන්නට අප්‍රමාදී භාවය ඇති කරගන්න තිබෙන අවස්ථාවක් මේ. අවස්ථාවක්. නිවන් දකින්න ප්‍රමාද වෙච්ච එකට නැවත හිත උනන්දු කර ගැනීමක් කියලා කිව්වොත් වැඩි හොඳයි. එහෙම නැතුව පව සමා කරගන්න එක් වැඩ පිළිවෙලක් නෙමෙයි. නෑ දැන් කවුරුත් නිවන් දැක්කේ නැහැ කියලා බුදුහාම පරිගන්නේ අරන් මහනවා. ඒ වගේම අපි දැක්කන දැන් වෙනම තාකම්බල තිබෙනවා ශ්‍රාවකයන්ට නියෝග පනන. ශ්‍රාවකයන් බය කරලා තමන්ගේ ආගම වෙත නතු කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයට අනුව මේ ධර්මයට බලෙන් අරගන්න නෙමෙයි ඇවිල්ලා බලන්න කියලා තමයි කියන්නේ. ඇවිල්ලා සහය අවබෝධ කරගෙනම උන්වහන්සේම දේශනා කරනනේ උන්වහන්සේ කියූ පමණින් ඇසූ පමණින් දැක්ක පමණින් පිළිගන්නවට වඩා අවබෝධයෙන් යුතු පිළිගැනීම වැදගත් කියලා. ඔව් තමන් වහන්සේ දේශනා කරන්නේ එහි පස්සික ධර්මය. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් ඔය උපාලි ගෘහපතිය ගැන කතා කළා. වෙනත් ශ්‍රාවකයෝ වෙනත් ආගම් වල ඉඳලා බුදුබණ අහලා කියනවා ස්වාමීනි මාව තිසර සරණගේ බෞද්ධ කුසු පිළිගන්නේ කියලා. එතකොට ඔබ තවදුරටත් හිතලා බලන්න. ඔබ තවදුරටත් විමසලා බලන්න. ඒක එකපාරට මේ එන්න කියලා කියන්නේ. එන්න කියලා කලබල වෙලා එම ඔබ මේ අන්තර්ග්‍රහණය කරගන්න වැඩ පිළිවෙල සාසනෙ නෑ. එහෙමයි. සාදෙන් ඒ වගේම මේ තමන් හිටපු තමන් අදහපු ආගමේ සාසුරුමුරුන්ට නිකරු කරන්නට යම් ආකාරයකට ගැටලුව ඇති කරන්න නිකන් ඒ ආකාරයෙන්ම කරන්නයි කියලා කියන අවස්ථා දේශනා කරපු අවස්ථා බොහොමයක් තියෙනවා. ඇතැම් අය එහෙම ශාසනානුලෝභික වත්පිළිවෙත දෙදුනට පස්සේ බෞද්ධයෝ මෙතෙක් දානමාන ආදී සංග්‍රහයන් කරපු ආජීවක නිගණ්ඨ ආදීන්ට ගේ ඇතුළට ඇතුළ වෙන්න දෙන්නේ නැතුව ලොකු කලබලයක් ඇති වුණා. සේවක සේවිකාන් වල ඒගොල්ලන්ට බරහන්න තියලා කැම ටික දෙන්න කිව්වා. බුදුහාමුදුරුවෝ කියනවා එහෙම කරන්න එපා. ඒකත් ඒ එතන බුද්ධ ආගමකට කරන නැත්නම් බෞද්ධයෙක් හැටියට කරන ලොකුම වැඩක් ඒක. ඒක පැරණි විදිහට මේ සංග්‍රහය කරන්නේ කියනවා. එහෙමයි. අපි තවත් පස්සෙකට යමු දේශනාව අනුසාරයෙන් ගොඩනගෙන ප්‍රශ්න හමු වෙයි. දැන් අපේ හඳුරන්නේ Tamanට ගැළපෙන නොගැළපෙන දේවල් මිනිසුන් හඳුනාගෙන තියෙන සමහර මිනිස්සු. මට මේක ගැළපෙන්නේ නැහැ. මම මේ විදිහට හැසිරෙන්න ඕන. මම මෙතනට මේ විදිහට යා යුතු නැහැ. ඒ වගේම මම මෙතන ජීවත් වෙන්න ඕන මේ විදිහට හොඳ දේවල් ඒ ආකාරයට හඳුනාගෙන තිබෙනවා. ඒ අතර අපේ හඳුනන දැන් මිනිසුනේ හඳුනාගෙන තියෙන සමහරු හිතින් තීරණ ගන්නවා තමාව පහතට දාන්න. මම යටහත් පහත් විදිහට ඉන්න ඕන මම මේ විදිහට ඉන්න ඕන නැත්නම් හරියන්නේ නැහැ කියලා තමන්ම පහලට දාලා එතකොට මෙය ඇතැම් වෙලාවට කෙනෙකුගේ ජීවිතේට මොන ආකාරයෙන් බලපානවාද ඒ කියන්නේ තමන් විසින්ම තමන්ව පහතට දාලා තමන්ට මේ දේ බැහැ තමන් මෙතනට ගැලපෙන්නේ නැහැ එහෙම ආදී තීරණ ගැනීම තුළ කෙනෙකු තමන්ට හානියට කරගන්නේ ධර්මානුකූලව කරගන්නේ මොකද හේතුව උතන ඔය කතා කරන්නේ මේ පෞරුෂය පිළිබඳව මම මගේම පෞරුෂය හීන කරගන්නකොට මට කවදාවත් මට ඒ අනිත් අය අභිභවමට යන්න පුළුවන් කියන ගමන් මාර්ගයේ ගුණගුණින් ඇහිරි යනවා. මට වඩා දැනුගතුන් එක්ක සම වෙන්නට මට දැනුගතුම හදන්න පුළුවන්. ඒ නිසා මම අනිත් අය තරම් උගත් නෑ මම අනිත් අය තරම් බලවත් නෑ කියන තැන දෙවිද තමයි හීන තත්ත්වයටපත් වෙ යුතු නෑ. ඒකට අර මාන්නේ තවත් එක අවස්ථාවක්. හීන මාන්නේ මං අනිත් අයට වඩා පහළයි. අනිත් අය සිවුදලා මට වඩා ඉහළයි. මට කවදාවත් ඉහළට යන්න බෑ. ඒක තමන්ගේම ආධ්‍යාත්මික පෞරුෂය බිඳවට්ටා ගැනීමක් මේ වෙන්නේ. ඒක පසුතැවීමට හේතුවක්. ඔව් ලෝකේ ඕන තරම් බලවතුන් බවට පත් වෙලා ඉන්නේ මං වැනි අය. මටත් එතන යන්න පුළුවන් කියන තත්ත්වයක තමන්ගේ ඇද වැටෙනවා නම් මනස යම් කිදරකදී තමන්ගේ මනස පුනරුත්ථාපනය කරගන්නටම ඕන එක අත්‍යවශ්‍ය වශයෙන් වැදගත්. අපේ මිනිස්සුන්ට හුඟක් දුරට තියෙන දැන් ලෝකේ අපි හැමදාම කියන්නේ ඕන සංවර්ධන විතරක් ඇටිද. මේ රටේ දුන්න අපිට බැරිද කවදාවත් සංවර්ධන රටවටපත් වෙන්න. ඇත්තටම දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි සෞඛ්‍ය සම්පන්න ජාතියක් වශයෙන් ගත්තාම පහුගිය කොරෝනා වීසනේ දිහා බලනකොට ලෝකේ රටවල් 200 ගණන් තුලින් අම්මම මරණ සංඛ්‍යාව මේක වළක්ව ගන්න පුළුවන් වුණ එකම රටක් මේකනේ. ඉතින් එහෙමනම් ලෝකේ අනිත් පිළිහෙලින් ඉන්නේ. ඔව් ධනවත්කම් ගතින් කල්පනා කරාම සල්ලි විභාග ඇමරිකාවට කරන්නේ නැතුව ඇති. නමුත් බලන්නකෝ ඒ සල්ලි වැඩිපුර තියෙන රටවල කී දෙනෙක් දවසක මරණයටපත් වෙනවා. තාමත් එහෙමනේ. ඒ කියන්නේ අපිට මේ ලෝකේ දනගස්සපු වෙලාවේ අපිට නැගිටින්න පුළුවන් බලයක් ශක්තියක් තිබුණා. ඔව්. ඒක
මනුස්සකම පිළිබඳව තිබුණාම දැන් අපේ ඉතිහාසය ඉඳලා බලුවාම අපි මනුෂ්‍යයන් විදිහට හොඳ ඉහළ මට්ටමක හිටපු ජාතිය. ඒ වගේම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අපේ විස්කම් පිළිබඳ කතා බහ කරනකොට තාමත් පෞරාණික නටබුන් අපිට ඒවට ඕන තරම් උදාහරණ සාක්ෂි තියෙනවා. හැබැයි අපි හිතිනුයි වැටලා ඉන්නේ මේ ඔබ වහන්සේ කියන විදිහට අපි ඒක පරාදීන ජාතියක් බවට පත් කරලා තිබෙන්නේ යම් ආකාරයකට වෙන පාර්ශවයක් විසින්ද. ඒ කියන්නේ බටහිර රටවල් එහෙම නැත්නම් අධිරාජ්‍යවාදීන් මේවාට නතගුණු ගැතිගුණු නිසා අපි මේ තත්ත්වයට පත් වෙලා කියලා වහන්සේ කරනවා. ඔව් දැන් ඔවුන්ගේ යකඩ සපත්තුවට අපි යට කරගන්න පුළුවන් උනේ අපිට ඔවුන් අභිභව ඉදිරියට යන්නේ මානසික හැකියාව තිබෙච්ච නිසා. නමුත් බොහෝ වාරවල මේ රට ගොඩනගා ගැනීම සඳහා දීපවිලි දෙපාර්ශ්වයේම ශක්තිය Taman තුළ තියෙනවා. අපිට සේනා සංවිධානය කිරීමේ ශක්තිය හැකියාව තියෙනවා. මෙන්න මේ අභියෝගෙට මුහුණ දීමේ හැකියාව ශක්තිය තියෙනවා කියන එක අපි විසින් ගොඩනගා ගත්තු ඉතිහාස අවස්ථා තියෙනවා. දැන් මෑතකදී ගත්තොත් මේ කොටින් සමග කරපු 30 අවුරුද්දක යුද්ධය. හැමෝම මේක බැලුවේ. මේක කරන්න බෑ. මේකට අත ගැහුවොත් ලෝකෙ මෙහෙම වෙනවා. ලෝකෙ ඉරහි වෙනවා. නමුත් එවක මේ රටේ ජනාධිපතිතුමේ දරපු මහින්ද රාජපක්ෂ මැතිතුමාට පුළුවන් වුණා ඒක පැහැදිලි තීරණය කරගෙන හොඳ පෞරුෂයක් ජන සමාජය තුළ ගොඩනගන්න. ඒ වගේම ආරක්ෂක ලේකම්තුමාට පුළුවන් වුණා හොඳ එඩිටර් තීරණයක් අරගෙන අපේ සෙවණු ඉදිරියට යවන්න. එතකොට අර මේ ඔබ වහන්සේ දේශීය සාකච්ඡාව ආරම්භයේදී කියපු කාරණාවෙදි මම සිහිපත් කළා වගේ සමහරවිට අපේ හඳුනන්නේ වැරදි දෙයට ඥානය තිබෙනවා. යම් ආකාරයේ කූට උපක්‍රම යොදන්නට සැලසුම් හදන්නට ඒවා ජය ගන්නට හොඳ ඥානයක් පහළ වෙනවා. මේ හොඳ දේදී මේ තත්ත්වය ගොඩක් වෙලාවට අඩුයි. දැන් අපි වගේ අර දැන් අපි අර ඔබ වහන්සේ කියනවා වගේ ඌණ සංවර්ධිත රටක් විදිහට දකින්නේ. එතකොට අපේ ඥානය යම් ආකාරයකට පල්ලෙහාට හෙල්ල කටයුතු කරන්නේ. මේ හොඳ දෙයට නැඹුරු වෙනවට වඩා වැරදි දේ තුලින් ටෙස්ට් කරගන්න තිබෙන ඥානයේ පස්පස් හැමක් වගේ මතක. ඒ කියන්නේ හොඳ දෙයකට ඥානය තියෙනත් මේ ඥානය නැති වෙන්නත් වැරදි දෙයකට ඥානය තියෙනත් මේ එකම හිතේමනේ. එහෙම වෙන්නේ හේතුව මොකක්ද? අපි හරි කවුරු අපෝ මෙහෙවනවා. එහෙම නැත්නම් අපි විසින් නරකට නැත්නම් අකුසලයට නැඹුරු වුණු හිතක් පවත්වා ගැනීම නිසාද? පෙර කර්මවල බලපෑම නිසාද? අපි වැරද්දට මේ යොමු වෙන්නේ වැරද්දටම හොඳ ඥානවන්තව කටයුතු කරන්නේ යහපත් දෙයට කුසීත වෙන්නේ කම්මැලි වෙන්නේ නැත්නම් යහපත් දෙයට හිත මෙහෙවන්නේ නැති වෙන්නේ. එතෙන්දී සමාජ පරිසරය බලපානවා 99%කට. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම කිසිම ධාර්මිෂ්ඨකමක් නැති වරදටම ජීවිතය යොමු වෙච්ච කෙසේ හෝ ධනෙ සම්පාදනය කරමින් කෙනෙකුට තියෙන සියලු ලාභයන් තමා වෙනතු කර ගැනීමේ මහා මේ පුරුදු හැඟීම් වලින් යුක්ත වෙච්ච මිනිස්සුන්ගේ යුක්ත සමාජයේ ඇසුරු කරන හැම එක්කෙනාටම ඉන්නේ ඒ වගේ මටත් මේ විදිහට උපායශීලීව ධනෙ ගොඩ ගහ ගන්න පුළුවන්. මටත් මෙහෙම උපායශීලීව හවල් මිනිස්සුන්ට වල කපන්න පුළුවන්. මටත් මෙහෙම උපායශීලීව රට අල්ලන්න පුළුවන්. මට බොරු කියලා රට අල්ලන්න පුළුවන්. මට මෙන්න මේ දේවල් කරන පරදේශකාරයින්ට කේලම් කියලා ගතු කියලා මේ රටේ ඉහළ පුටු වල ඉන්න අයට ජාත්‍යන්තර මට්ටමේ දඬුවම් ලබා දෙන්න පිළියෙල කරනවා. මට මගේ බඩේ තහවුරු කරගන්න පුළුවන් කියන මේ ඉතිහාසය මේ පහුගිය මෑත ඉතිහාසය අපි දැක්කේ. ඇත්තටම ඔව්. ඉතින් ඒ නිසා දැන් අපි තාමත් ඒවා පහව ගියේ නෑ. මොකද හේතුව මේ කාටද අපි කිව්වාගේ මේ කැලේ මාරුනාට පොඩි මාරු වෙන්නේ නෑ. ඒක අපි බොහොම අවදිස්තිනුත්ව බලාගෙන ඉන්න ඕන. මොකද වෙන්නේ කියන එක. එතකොට ඇත්තටම මිනිස්සු අපි කතාවට කියන බරන්න ඔයාගේ එයාගේ මොලේ කොච්චර හොඳ මොලයක්ද මේක හොඳ පැත්තට එනකොට කොහොම ඉදීද? ඔය මේ ප්‍රභාකරන් ගැනත් ඔහොම කියපු කතා තිබුණානේ. ඔව් තිබුණා. ප්‍රභාකරන් මෙච්චර සැලසුම් සහගත මේක හොඳ දෙයකට දෙවනම් කොහොමද කියන්නේ? ඔව් එහෙනම් මේ රට ලෝකේ තවත් දුරටත් දීප්තිමත් ඔබට රටක් බවට පත් වෙනවා. මොකද ප්‍රභාකරනොත් එහා බඳුරු සියලුම අය මේ ශ්‍රී ලාංකිකයෝ. ශ්‍රී ලාංකිකයෝ. ඒගොල්ලෝ එක්තරා කොටසක් ભેද කරගෙන මින් කරගෙන මේ රටේ කොටසක් තමන්ගේ රාජ්‍ය වලට පත් කරගන්න තරපු වෑයම තුලනේ ඔය අසාර්ථකත්වයේ සලකුණු කරගන්න පුළුවන් උනේ. ඔව් දැන් ඔය නිසාමද මන් දන්නේ අපි හඳුනන්නේ හොරුන්ට මංකොල්ලකාරයන්ට මම්පහරන්නන්ට ඝන දෙවි නෝන දෙනවා කියලා කියන්නේ. අල්ලුන්ට පුළුවන් වුණා කියනවනේ කුඩු ගෙනියන්න. කොච්චර මොකද රාජාලියන කුඩු පුළුවන් වුණා නම් කුඩු ගෙනියන්න. ඒක අපි ඉතිහාස සංදේශනාවේ වගේ. නෑ සංදේශනාවේ වගේ. පක්ෂීලි පුරුදු කරන්න පුළුවන් වුණා නම් මේක අනිත් එක ඒ පුහුණුව අනිත් තව මිනිස්සුගේ ජීවිතය දියුණු පිටද උපයුක්ත කරගන්න පුළුවන් වුණා නම් කොච්චර දියුණුවක් ලබන්න පුළුවන් නේද? ඒ නිසා මේ හොඳට නරකට දෙකට කට වගේ විතර නෙමෙයි හිතත් බලපාලා තිබෙනවා. කට නෙමෙයි බලපාන්නේ හිතම. හිතම තනුවා නම් තම සිත තනුවා මේ. හොඳ පැත්තට තනුවා නම් ලෝකේ ජය ගන්න පුළුවන් වෙන හිතින්. ලෝකය විනාශ කරන්න පුළුවන් නම් ඒ විනාශ කරන්න පුළුවන් වෙන හිතින්. ඉතින් ඒතරම වටින වූ හිත හදාගන්න හොඳ
හොඳම සාර්ථක වටිනාම වැඩ පිළිවෙල දෙන්න බුදුදහම ලංකාවේ තිබියදී අපේ මිනිසුන් කියන්නේ ධර්මයට අනුගත වෙලා නැද්ද? ධර්මයට යොමු වෙලා නැද්ද? ධර්මයට තමන්ගේ ජීවිත ලං කරගෙන නැද්ද? සහ ස්වාමීන් වහන්සේලා ඒ හරියට බෙදා දීලා නැද්ද? මොකද්ද මේ තත්ත්වයට හේතු වෙලා තිබෙන්නේ ස්වාමීන් වහන්සේ? ඔව් දැන් මම අර සූත්‍ර දේශනාවක් මූලික කරගෙන දන්තෝමි සූත්‍රය කිව්වාගේ ජයසේන කුමාරයාට මොකද ධර්මය අවබෝධ කරගන්න බැරි වුණේ කියන එක බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙනවා. මෙන්න මේ හේතු නිසා දැන් මිනිස්සු මේ වෙනකොට මං කියවනේ ආයුෂ අඩු වෙගෙන ඉන්නේ දැන්. එතකොට මිනිස්සු ලෝභයෙන් ඉහළට ගිහිල්ලා ඒ කියන්නේ ඒකට කියන්නේ අවිද්‍යාව කියලා. දැඩි ලෝභයෙන් යුක්තයි මිනිස්සු හැමදාම. අනිත් කෙනාට මොනවවත් කවන්නේ මගේ වැඩේ කරනොත් මට සියල්ල කොට ගැහුනොත් මට සැප සම්පත් ටික ලඟවුනොත් ඇති අනිත් කෙනාට කාණේකට ප්‍රශ්නයක් නැහැ කියන කාරණාව කල්පනා කරමින් මිනිස්සු ජීවත් වෙනවා. එහෙම මිනිහට ධර්මය ඔරොත්තු දෙන්නේ නැහැ. දැන් කියන්නේ ධර්මය ඇතුළට උරා ගන්න නැහැ. මනස වැහිලා තියෙන්නේ අදාළට සිතුවිල්ලේ. ඊළඟට නිරන්තරයෙන්ම දුෂ්ටකමින් යුක්ත ජීවත් වෙන මිනිහට ධර්මයේ දකින්න බෑ. නිරන්තරයෙන් මුලාවට මෝඩකමටපත් වෙච්ච මිත්‍යා දෘෂ්ටියට වැටිච්ච මිනිහට ධර්මයේ දකින්න බෑ. ඒකයි මේ තියෙන හේතුව. වෙන මොකුත් නෙමෙයි ධර්මයේ වැරද්දක් නෙමෙයි. සමහරව අපේ හැමතුනේ පීඩාවට පත් වුණාට පස්සේ අසරණ වුණාට පස්සේ ධර්මයේ රැකවරණය ලබන්නට යන අවස්ථාවන් අපි දකින්න බහුල වශයෙන්. ඒ කියන්නේ තමන්ගේ හිත පවත්වන්නට පුළුවන් හිත සංසුන් වුණු මොහොතක නෙමෙයි ධර්මයේ යොමු වෙන්නේ. පීඩාවට පත් වෙලා අසරණ වෙලා අර අපි කියන්නේ අපේ වචනෙන් කියනවා නන්නතර වුණ වෙලාවට තමයි ධර්මය හොයන්නේ. ඒතකොට අර හිතේ තිබෙන පීඩාවත් එක්ක ඔය කියන ධර්මයේ තිබෙන සැබෑ ගුණයන් හඳුනා ගන්නට තිබෙන අවකාශය අඩු වෙයි කියලා මට හිතෙනවා. ඔව් දැන් භාග්‍යතුන් වහන්සේ මොන ගහෙන්න සමහර අය බොහෝම උනන්දුවෙන් උද්‍යෝගයෙන් දැන් සමහර රජවරු පවා වෙස්වලගෙන ආවා. එවිල කිව්වා බුදුහාමුදුරනේ මම මේ බුදුහාමුදුරු පින්ඩපාතේ වඩින වෙලාව. මම මේ ආවේ වහන්සේගෙන් බණ ටිකක් අහන්නයි. ඊට පස්සේ කිව්වා දැන් මම පින්ඩපාතේ වඩින වෙලාව. ඉතින් භාග්‍යතුන් වහන්සේට අත්‍තරම මේ පින්ඩපාතේ නවත්තලා වුණත් බණ ධර්ම දේශනා කරන්න තිබුණා. උන්වහන්සේ ධර්ම දේශනා නොකළේ ආවේගයෙන් ඉන්න කෙනාට බණ කියලා වැඩක් නැති නිසා ආවේගයේ සංසිඳනතුරු කාලයට ඉඳ දුන්නා. ඔක්කොම තමයි ආලෝක සූත්‍රය කතා කරන්නේ. වාසා ගෞතමීට කිව්වෙත් එහෙම. ඔව් ඒ ආභෝගයට දෙන්නේ කිව්වේ කාලයට ඉඳ දෙන්න. ආවේගයෙන් යුක්ත කෙනාට බණ කියලා වැඩක් වෙන්න නිසා. එහෙමයි. ඒ නිසා අපිට දැන් යැපෙන්නට ඇති වෙලා තියෙන පීඩාවල් එක තමයි අපි බෝධි පූජාව කියන්නේ හැමදේටම ඊට වඩා නිවුණු හිතක් ඇති වෙලාවක අර අපේ හැමදේටම වගේ හිත සංසුන් වුණු වෙලාවක නිවිහැනහිලි හිතන්න පුළුවන් වුණ වෙලාවක අපි ධර්මයේ ගැන හිතමු. එතකොට මේ ධර්මයට ඒමේ කැමැත්ත ඇති වේවි. ඒ නිසා මෙතන පාලන අධිකාරියටත් ජනාධිපතිතුමා ප්‍රමුඛ ඒ සියලු දෙනාට එහෙම හිතන්නට අවකාශයක් ඇති වුණොත් එහෙම ධර්මයේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට තිබෙන අවකාශය වැඩි වුණොත් මේ රටේ අනාගතය පැහැබර වෙනවාට කිසිදු සැකයක් නැහැ. රටේ අනාගතේ බාරගන්න ධර්මන්ගේ අනාගතය යහපත් වෙනවාට කිසිදු සැකයක් නැහැ. ඒ සියලු දේවල් එක්ක අද දවසේ අපිට මේ පාමුල වැඩසටහන අදිමාවටපත් කරන්නට කාල වේලාව එළඹිලා තිබෙනවා. මේ වස්සාර මාසයේ අපි ඉන්නේ ගෞරවනීය මහා සංඝරත්නයේ වැසිසල් පූජා කළ වස් ආරාධනා කරලා වස්තුන් මාසය තුළදී අප උපස්ථාන කරන කාලයකයි අපි ඉන්නේ. නිසා පවතින මේ රටේ සම්පූර්ණයෙන්ම මේ කොරෝනා අසංගතේ පහව නොගිය ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලාගේ ඒ අවශ්‍ය කරන සිව්පස්සේ සපයන්නට ගියන් විදිහට අපට කාර්යභාරයක් තියෙන යුතුයකමක් තිබෙනවා, වගකීමක් තිබෙනවා. ඒ නොපිළිවෙලා ඉටු කරන්නට අපට හැකියාවක් ලැබිලා තිබෙන යුගයක ඒ සඳහා යොමු වීමේ අවශ්‍යතාවය තිබෙනවා. මේ විහාරස්ථානයේ අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ පූජනීය කටුවලේ මනෝගනායක හඳුරන වහන්සේ ප්‍රධාන කොටගෙන වැඩ සිටිනවා. ඒ වගේම මෙහෙණින් වහන්සේලා වැඩ ඉන්න තාවකාලික පැවිදිතුමන් වැඩ ඉන්න. ඉතින් මේ සියලු දෙනා වෙනුවෙන් මේ වස්තු මාසය තුළදී විවිධාකාරයේ සිව්පස්සේ නැප උපස්ථාන කිරීමේ අවස්ථාව අවකාශය ඔබට තිබෙනවා සහ අවශ්‍යතාවයකුත් තිබෙන නිසා අපේ හඳුරන වහන්සේගේ මේ පිළිබඳව ඒ උදව් උපකාර කරන දායකත්වය ලබා දෙන ඒ පින්කම් වලට සහ සම්බන්ධ වෙන හැම දෙනා වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරන්නට බොහොම කෞරව සිතින් ඔබ වහන්සේට ආරාධනා කරනවා. පින්වත් ඔබට විශේෂයෙන් වස්සානී ඍතුවේහි ආරම්භක ඉරුදින මේ මොහොත දක්වාම අපි වස්සලබීම් කටයුතු සම්පූර්ණත්වයට පත් කළේ දායක කාර්යකාරීන්ගෙන් තොරවයි. පියර් සිහිපත් කළ ආකාරයට අපට ඉදිරි කාල සීමාව තුළ එසේ සම්මුඛ වීමෙන් බොහෝ පින්කම් වපුරන්නට පුළුවන්. එසේ වෙතත් වැසිසලු පිළිගැනීමේ පටන් ඉදිරි පින්කම දක්වා තම තමන්ට පුළුවන් හැටියට ශක්තිය ලබා දෙන්නට සමහර දායක පිරිසක් කතා කළා. තවත් පිරිසක් ඒක රාශී කරගත යුතු තිබෙනවා. කෙසේ වෙතත් අපට මේ වෙනතුරු සිව්පසලාභයෙන් වස්සානී ඍතුව තුළ බුද්ධෝපස්ථාන සම්පූර්ණ කරගෙන අධ්‍යාත්මික ධර්ම පූර්ණේ කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දුන් සියලු පින්තුලාට හදපත්ලෙන් පුණ්‍ය අනුමෝදනා කරන්නට කැමැති. අද මහනුවර ඩීඑස්එල් නායක විද්‍යාලයේ අංක 194 MK තන්නගේ පින්වත් මහත්මිය 50000ක බරපණක් පූජා කරමින්
මා ඇතුළු සියලු දෙනා වහන්සේලාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් ශාසනික උන්නතියට කටයුතු කිරීමට අවශ්‍ය නිරෝගී සපත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අරමුණ ප්‍රථම කොට තබා ගනිමින් මීට වසර 11කට පෙර මේකී එන්.එස්. තැන්නගේ සෙනෙහබර පියතුමාණන් ඇතුළු සියලු ඥාතීන්ට පින් පමුණවන්නට සුජීවත්වයට නිරෝගී සුවය පැතීම අරමුණු කරගනිමින් අපට මේ ධෛර්ය ශක්තිය ලබා දෙනවා. ඒ වගේම සෑම නිර්මාණය වෙනුවෙන් අනන්ත ප්‍රමාණ ධනකඳක් වියදම් කළ දායක පිරිසක් හැටියට අපේ සුනිල් බණ්ඩාර අයියත් එච්.ජී. විසමනිකයක්වත් අංක 100 ඇලපාර සාලීප කුඩියක් ප්‍රමාණවත් සිටයි දායකත්වයේ දරන්නේ. අදටත් රුපියල් 50000ක බරකණක් පිළිගන්වලා සුනිල් බණ්ඩාර පින්වත් අයියාගේ 61 වන ධර්ම දිනයට ආශිර්වාද කිරීමට ඔබගේ මේ විමලසේන ඊයේ පුංචි වැනිකේ ඔබගේ ඉතාලියේ සේවය කරන ශිරෝමි ප්‍රාණ කියන සියලු කුලපංශයේ පින්නතුලාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ඉදි කරගෙන යන ලබන නව නිවසට ආශිර්වාද වේවා කියන ප්‍රාර්ථනා වෙනොත් අද ඒ දායකත්වයේ දරා තිබෙනවා. ඒ වගේම එස්.එම්. විජේසිංහ මහත්මයා ආර්.එම්.බී. මැණිකේ මහත්මිය අංක 160 පුවක්කත්තාවල දඹුල්ල සිට රුපියල් 50000ක බරපැනක් සෑමලු වෙනුවෙන් පරිත්‍යාග කොට තිබෙනවා. ඊට වසර 24කට පෙර මේගේ SMYK සංඝනායක රණවිරු පුතු ඇතුළු මේ සියලු රණවිරු දරුවන්ට පිළිගන්න මුදල් කරන්නට අපූර්ව නමක් නේද සංඝනායක මතලයකතරට වටිනවා. ඒ විදිහට රණවිරු පුතා කටයුතු කරලා තියෙනවා. ඉතින් පුතේ කොතනක හිටියත් මගේ පුතාට මේ තුන් කුසල සම්පත්තියේ ශක්තිය ඒකාන්තයෙන් උපනිශ්‍රේ වේවා. සියලු රණදරුවන්ට පිළිගන්න මුදල් කරලා තියෙනවා. දෙපළ මියගේ දෙමව්පියන් සියලු ඥාතීන්ට පිළිගන්න මුදල් කරලා තිබෙනවා. ඒ වගේම අද දවසට තවත් දායකත්වයක් සපයනවා. රබොක්කන මහව බංගලාවත් එක්කේ කුමාරගාමි මහත්මිය රුපියල් 25000ක් සියලුම ස්ථානීය කරන පුණ්‍ය කටයුතු වලට ධෛර්යයක් හැටියට අගෝස්තු මාසයේ 11 වෙනි දිනට 86 වෙනි ජන්මදිනය සමරන කුමාරගාමි මෑණියන්ට ආශිර්වාද කරන්නට ඉතිහාසීපත් කළා. ඒ වගේම 68 වසරකට පෙර මේ ආදරණීය පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කරලා බලාපොරොත්තු වූ සියලු ඥාතීන්ට පොදුවේ පින් දෙන්නට විනීතගත සිටින කුමාරගාමි මෑණියන්ගේ දරුවන් 6 දෙනාට ආශිර්වාද කරන්නට කියලා සිහිපත් කළා. ඒ වෙනුවෙන් අපේ සුභාශිර්වාදේ පුණ්‍ය අනුමෝදනා පෙරටුව යොමු කරමින් ඊළඟට නාරම්මල හරහා කඩගහගෙදර ආර්.එම්. කිරිමැණිකේ පින්වත් මෑණියන් 25,000ක බරපැනක් දහවල් දානේ සඳහා වේදී ආහාර පාන පිළිගන්වමින් මේ සියලු ඥාතීන් පින් අනුමෝදන් කරන්නට රෝගී තත්ත්වයකින් පසු වෙන ආර්.එම්. මුතුමැණිකේ ආදරණීය සහෝදරියන් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට අනුවණිවී පසුවල සෙනෙහබර මෑණියන්ට සියක් ලැබේවා යන ප්‍රාර්ථනාවත් කරමින් තිබෙනවා. ඒ නිසා සියලු ප්‍රාර්ථනා යැවීම සමුදත්වයටපත් වේවා. දායකත්වයේ ලබා දුන් ඔබ හැමදෙනා වගේම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් ධර්ම දේශනාවට දායක වීමෙන් ලබාගත් යම් කිසි කුසල සම්පත්තියක් ඇද්ද ඒ සියලු ශ්‍රාවකාවෙන් ඔබ හැමදෙනාටම මේ පුණ්‍ය ලාභයේ සමසිතින් සමසිතින්පත් වේවා සිත්පත් වේවා සෝපත් වේවා ආස්වානේතු මහත් පුණ්‍ය පරණ ගන්නට පින්වත් ඔබට අවශ්‍ය නිරන්තර ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. මදනාටම සම්මා සම්බුදු සරණ පිහිට ලැබේවා. සාදු සාදු සාදු. මේ පාම්ප වැඩසටහනයි ලෙස නිමවටපත් වෙන්නේ. අපි නිමවටපත් කරන මේ මොහොත සිහිපත් කරන්නට කැමති මේ විහාරස්ථානයේ දුරකථන අංක ඇතමෙකුට දහම් කාරණා දැනගන්නට ඇතමෙකුට මෙවැනි උතුම් කටයුතු වලට දායක වෙන්නට මේ දුරකථන අංක වැදගත් වේවි. අපි ඔබට සිහිපත් කරන්න ඔබ ලියා ගන්න 0714 222 844 0714 222 844 ඒ වගේම 0.7 කියන දුරකථන අංක එසනාවියොත් තිබෙනවා. ඒ ආරාධනාවත් ඔබට සිදු කරමින් අද දවසේ මෙත්නෙත් පාමුල තුල ධර්මයේ හැමදේම අපට බොහොම සමීප ලෙසින් කියා දෙන අනුශාසනා කරමින් අපේ ජීවිත අර්ථවත් කරන්නට නිබඳවම කටයුතු කරන පූජනීය වන්දනීය කැටවලේ මාලක නායක හඳුනන ආශිර්වාද නැවත අපි එදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු රෝග පීඩාවන් උන්වහන්සේ තුලින් දුරු වෙන උන්වහන්සේට තවත් ශාසනයේ මේ උතුම් වූ ධර්මයේ සමාජගත කරන්නට ශක්ති ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ රැස් කරන සියලු කුසල උන්වහන්සේට නිවීම පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙත් පාමුල සෝබට ධර්මය අවබෝධයේ පිණිස මේ සියලු කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහනේ සමුගන්නවා. හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.